තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සනස අවසරයි. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා සප්ත සම්බොජ්ජංග ගැන. ඒ සම්බොජ්ජංග කියන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ හරියට මේ ලොකු අවබෝධයක් නැහැ ගැන කියන්නේ. සම්බොජ්ජංග කියන්නේ මොනවද කියලා. ඒ සම්බොජ්ජංග කොහොමද ස්වාමීන් වහන්සේ වැඩෙනව නම් වැඩෙන්නේ කොහොමද? නැත්නම් අහලා තියෙන ස්වාමීන් වහන්සේ තව ඒ සම්බොජ්ජංග 14 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ. ඒ මොන වගේ විදිහට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන දැනගන්න පුළුවන්ද? ඔව් තෙරුවන් සරණයි. ඉස්ලාම අපි බොජ්ජංග කියන කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයෙන් තොරව කතා කරන්නට ඕනේ. මොකද හේතුව බුදුරන් වහන්සේ ලෝකෙට අලුතෙන් භාෂාවක් ඉදිරිපත් කළේ නැහැ. බුදුරන් වහන්සේ ලෝකෙට ධර්මයක් දේශනා කරා මිසක් භාෂාවක් ඉදිරිපත් කරමින් ධර්මයක් දේශනා කරේ නැහෙනේ. දැන් අතන අපි ගොඩක් වෙලාවට ওই වචන ඇහෙනකොට අපි හිතනවා මේක ධර්මයේ කියලා. බොජ්ජංග කියනකොට ධර්මයේ කියලා. බොජ්ජංග කියන එක ලෝකයේ විවහාර වුණ තාත්වික අර්ථයක්. දැන් අපි හිතමු අපි දුරකථනය කියනවා. ඒතර අපේ සමාජයේ දුරකථනය කියනකොට ඒකට තාත්වික අර්ථයක් තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි වලින් ෆෝන් එක කියනවා. එතකොට ඒකට තාත්වික අර්ථයක් තියෙනවා. කියන්නේ යෙදෙන එකක් එක්කමයි අර්ථය තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් දුරකථනය කියන වචනේ පාදක කරගෙන යමක් කියන්න යනවනම් අපි යොදාගත්ත දේ ඔස්සේමයි පැහැදිලි කරන්නට ඕනේ. නැත්තම් පැහැදිලි කරන්න කියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි මේ බොජ්ජංග කියන එක බුදුරණවහන්සේගේ ධර්මයේ වචනයක්. කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ වචන වලට සීමා වෙලා නැහැ. බුදුරණවහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්ලා දෙන්නේ සමාජයේ විවහාර කරපු තාත්වික කියන්නේ යම් කාරණාවක් පාදක කරලා සජීවීම විවහාර කරපු එක. අන්න ඒ විවහාර කරපු දේ පාදක කරගෙන ඊතර වීමට අවශ්‍ය වන විදිහේ ධර්මයක් ඉස්මතු කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ විශේෂ හැකියාව. එහෙම නැතුව මේ අලුත් වචන මොකක්වත් දීලා නැහැ. ඉතින් මේක ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් ගොඩාක් තැන්වල තියෙනවා. දැන් අදිවුත්ත පද සූත්‍රයක් තියෙනවා. ඒකදී භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ අදිවුත්ත පද නැත්නම් යමක් නිර්වචනය කරන්න වචන අරන් තියෙනවා ලෝකේ භාවිතා කරන. ඒක පෙන්වන්නේ බුදුරණවහන්සේ වචනේ භාවිතා කරලා විශේෂ අර්ථයක්. ඒ කියන්නේ මේ ලෝකයේ විවහාර කරපු වචනින් භාවිත කරලා වෙන විශේෂ අර්ථයක් පෙන්නනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගමුකෝ කසීබාරද්වාජ කුඹුරු හානවා කියනවා. එයා කියනවා බුදුරණවහන්සේට කුඹුරු හාගෙන අනුභව කරන්න කියලා. එතකොට දැන් සමාජයේ කුඹුරු හානවා කියන එක කුෂිකර්මාන්ත කියන එකට නිවැරදි අර්ථයක් තියෙනවා. එතකොට ඒක හොඳට දන්නවා කසීබාරද්වාජ. බුදුරණවහන්සේ ඒ වචනේ ඒ විදිහටම භාවිතා කරමින් ඒ කාරණාවට ඒ දෙයට läග ගන්න නැති වෙන විදිහට ඒ වගේම ඒ සිද්ධිම සිදු වෙන හැබැයි ඒ ලෝකේ කාරණාවට එහා ගියපු වෙන කරුණක් ඉස්මතු කරමින් කුසී කර්මාන්ත කරන්නට පැහැදිලි කරනවා. එතකොට එතනදී ඊතරණ ප්‍රතිපදාව. ඒ විදිහට තමයි මේ හැම එකම. එතකොට මේ බොජ්ජං කියන්නේ එහෙම එකක්. දැන් යම් කිසි කෙනෙක් ඒ පෙන්නපු අර්ථය දන්නේ නැතුව අර වචනයට සීමා වුණා නම් ඒ වචනේ තුළ තියෙන්නේ ලෝකේ අර්ථයක් තියෙනවානේ. ලෝකේ වචනේ යෙදෙන අර්ථයක් තියෙනවා. එතකොට ඒක ඒකාන්තයෙන්ම ඇත්තක් ලෝකයේ තුළ. එතකොට ඒ වචනේ තුළට ලෝකේ යම් කාරණාවක් තියෙනවද මෙන්න මේක උතුම් කරගන්නවා. ඒ කියන්නේ ඒ වචනේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. දැන් අපිට බොජ්ජංග ශ්‍රේෂ්ඨ වෙනවා වගේ බොජ්ජංග කියන වචනේ ශ්‍රේෂ්ඨ වෙලා.
මෙන්න මේකට කියනවා පද පරම කියලා. ඒ කියන්නේ පදය අර පෙන්වන්න ගත්ත පදය උතුම් කරගෙන. හැබැයි ඒක ගත්තේ ධර්ම කාරණාවක් පෙන්වන්න. එහෙම නැතුව අපි ධර්ම කාරණාවට අනුගත වෙන විදිහට බුදුරණවහන්සේ පෙන්නපු කාරණා විදිහට බලන්නේ නැතුනොත් එහෙනම් මොකද වෙන්නේ? අර පදපරම වෙනවා. ඉතින් පදපරම කෙනාට අබුද කරගන්න බැහැනේ කවදාවත්. මොකද හේතුව එතන අර්ථයක් එන්නේ නැහැනේ. දැන් කුඹුරුහාන එක ගැන පවා කුඹුරුහානවා කියන කාරණාව පෙන්නපු ඒ කාරණාව උතුම් කරගෙන ගත්තොත් එයාට අර කුඹුරුහානවා කියන ලෝකේ ජීවත් වීම එක විතරයි ඉන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔන්න ඔය පසුබිම ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ. එහෙනම් බොජ්ජංග කියන කාරණාව ලෝකේ බොජ්ජංග භාවිතයක් තිබ්බා. බොජ්ජංගත් 7ක් භාවිතා කරේ. අනේකයි විශේෂත්වය. බොජ්ජංගත් 7ක් භාවිතා කරා. ලෝකේක භාවිතා වුණා. ලෝකේක අර්ථවත් වුණා. ඒ විදිහට වැඩ පිළිලක් තිබ්බා. ඒක අනුගත වෙලා ගියා. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. ලෝකේ එහෙම වැඩ පිළිලක් තිබ්බා. එතකොට ඒකෙත් අර්ථය තියෙන්නේ නිකන් බොජ්ජංග කියන එකට නිකන් අර්ථයක් නෙවෙයි. බෝධි අංග කියන එක. බෝධි කියන්නේ අවබෝධය. අංග කියන්නේ කරුණු. ඒකට අවබෝධයට උපකාර වන කරුණු තමයි බොජ්ජංග කියන්නේ. එතකොට දැන් බොජ්ජංග 7ක් සමාජී භාවිතා වුණානේ. කියන්නේ ලෝකයේ විමුක්තිකාමී සමාජය තුළ බොජ්ජංග 7ක් භාවිතා වුණා. මොන බොජ්ජංගද? අවබෝධයට හේතු වන අංග. ඒ තමයි සතිය, සිහිය, ඊළඟට ධම්මවිචය, විරිය, පීතිය, පස්සද්ධිය, සමාධි, උපේක්ඛා කියලා ලෝකයේ තුල බොජ්ජංගයන්ට හිතවන බෝධියට හිතවන අංග භාවිතා කරා. එතකොට මේ අංග භාවිතා කරනකොට අර ප්‍රඥාව දුර්වල කරන ප්‍රඥා මේ නීවරණත් ප්‍රහාණය වෙනවා. එතකොට මේ අපි ගත්තොත් ආලාරකාරාම. ආලාරකාරාම පෙන්නනවා යම්කිසි බෝධියක්. උද්දකරාම පුත්ත පෙන්වන යම්කිසි බෝධියක්. දැන් උද්දකරාම පුත්ත පෙන්වනවා නේව සංඥා නා සංඥායතන. කියන්නේ ඇත්තෙත් නැති ධර්ම විනයක්. ඇත කියලා ගන්නත් බැරි. ඇත කියන එකත් වැරදි වෙන, නැත කියන එකත් වැරදි වෙන විදිහේ ධර්ම විනයක් පෙන්නනවා. එතකොට ඒ ධර්ම විනය තුලින් ඉස්මතු වෙනවා ඒ සත්‍ය වූ ස්වභාවයකට අනුගත වීම. ඒ සත්‍ය වූ ස්වභාවයට අනුගත වීම. මේ සත්‍ය වූ ස්වභාවයට යොමු වීම සඳහා, ඒ බෝධියට යොමු වීම සඳහා ඒක බෝධියක්. මොකද බොරුවක් නෙමෙයිනේ ඇත්තක්. ඒක චින්තනයක් එක තියෙන්නේ. දැන් අපි හිතලා බැලුවොත් දැන් ඔන්න මේ විමුක්තිකාම චින්තනය අසාමාන්‍යයි. ඒ විමුක්තිකාම චින්තනය තුළ ඇත්තක් නේ හොයන්නේ. දැන් අපි ඔන්න ඇස කරනාසය දිව කය මනස කියලා මේ කරුණ ඔස්සේ ඔන්න අපට මෙතනදි මේ ඇතයි කියලා ගන්න කාරණාව වැරදි කියලා එනවා. හැබැයි ඊළඟට නෑ කියලා ගත්තොත් ඒකත් වැරදි කියලා. මෙන්න මේ විදිහේ සැබෑම ධර්ම විනයක් එක චින්තනයක් තියෙනවා. මේක බොරුවක් නෙමෙයි. ඒ නිසානේ ඊට අදාළ ලෝකෙකුත් තියෙන සත්‍යක් නිසානේ. බොරුවක් නම් ඒක වැරදි පැත්තකට යන්නේ. ඉතින් මෙන්න මේ සත්‍ය ඔස්සේ ඒ සත්‍ය චින්තනයක් යොමු කරලා, ඒ සත්‍ය හිතලා, ඒ සත්‍ය කල්පනා කරලා, ඒ සත්‍ය කරා, ඒ බෝධිය කරා යොමු වීමට අවශ්‍ය අංග පුරුදු කරන්නට ඕනේ. ඒ තමයි සිහිය. ඒ කියන්නේ මේ බෝධියට යොමු වෙන්න සිහියක් හුරු කරන්නට ඕනේ. ඒ බෝධියට යොමු වෙන්න ඊට අදාළ විදිහේ චින්තන යොමු කරන්නට ඕනේ. ඊළඟට ඊට අදාළ විදිහට මේ බෝධියට යොමු වෙන්න වීරියක් කරන්නට ඕනේ. ඊළඟට ඒ එක්ක යොමු වෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතියක්. මොකද කාමයන් ඉක්මවනවා. සැහැල්ලුවා. ඊළඟට මේ ඉෂ්ට එකඟ වීමක් වෙනවා. ඒ වගේම ඒකත් එක්ක යොමු වෙනකොට අන්න උපේක්ෂාවකටපත් වෙනවා. මොකද මේ බෝධියටපත් වෙන ස්වභාවයත් එක්ක. මෙන්න මේ විදිහට සමාජය තුළ දැන් මම එක උදාහරණයක් කරන් පැහැදිලි කරේ උද්දකරාම පුත්තගේ ඒ ස්වභාවයක ඒ විදිහට විවිධාකාර විදිහේ විමුක්තිකාමී සමාජයක් තිබුණේ. එතකොට මේ විමුක්තිකාමී සමාජය තුළදී එයාලා යම්කිසි සත්‍ය වූ ධර්ම විනයක් එක්ක යම් ප්‍රතිපදාවක් අනුගමනය කරනවානේ. ඒ ධර්ම විනය එක්ක යම් ප්‍රතිපදාවක් අනුගමනය කරනකොට ඒ උතුම් වූ බෝධියට අවශ්‍ය අංග මෙන්න මේ විදිහට බොජ්ජංග කියනවා. බෝධි අංග බොජ්ජංග. එතකොට මේ බොජ්ජංගත් 7ක් තියෙනවා. ඉතින් මෙවැනි සමාජයක තමයි බුදුරන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඔය සමාජයක බුදුරන් වහන්සේ නමක් පහළ වෙනවා. බුදුරන් වහන්සේ නමක් පහළ වෙලා බුදුරන් වහන්සේ ධර්මයේ පෙන්වන්න තියෙන්නේ මොකක් එක්කද? මේ කරුණු එක්ක මිසක් අලුත් වචන අරන් නෙමෙයි.
දැන් මෙතනදී පොඩි වෙනසක් තියෙනවා මේ බොජ්ජංග කියන කාරණාව භාවිතා වෙන්නේ ඒ සමාජයේ සාමාන්‍ය මිනිසු නෙමෙයි භාවිතා කරන්නේ. දැන් සාමාන්‍ය මිනිසු ගත්ත කසිවාරද්දජ කුඹුරුහාන එක. ඒතකොට යාළ බොජ්ජංග භාවිතා කිරීලි කතාවක් නැහැ. දැන් අද පවා අපි ගත්තොත් එහෙම වෛද්‍ය විද්‍යාව නැත්නම් විද්‍යාඥ ගණිතඥයෝගේ විවහාරත් එක්ක ගත්තට පස්සේ යාළගේ තියෙනවා වෙනමම මේ ලෝකයේ දිහා දකින්න කෝණියත් එක්ක වෙනම විවහාර කරන භාෂාවක්. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ක්‍රියාකාරීත්වයත් එක්ක. ඒක මේ ලෝකයා දැන් විවහාර කරන එකට වඩා දැන් අපි සාමාන්‍ය සමාජයේ ඉන්න අයට වඩා ශ්‍රේෂ්ඨ වූ තවත් ඇත්තක්. දැන් හැබැයි ඒක මුළු සමාජයටම ආවේනික වෙලා නැහැ. ඒක අර වූ විශේෂයටයි ආවේනික. අන්න ඒ වගේ තමයි බොජ්ජංග කියන කාරණාවත් සාමාන්‍ය සමාජීය විවහාරයක් නැහැ. සාමාන්‍ය සමාජයට ඒක ආවේනික නැහැ. ඒක ආවේනික ඉන්නේ විමුක්තිකාමී සමාජයට. දැන් කසීභාරද්වාජලාට, අකිකභාරද්වාජලාට ඊළඟට ওই වගේ සාමාන්‍ය සමාජයේ හිටපු අයට ඒවා ආවේනික නැහැ. එතකොට එයාලට ඒවා විවහාරත් නොකරන නිසා, ඒවා ආවේනිකත් නැති නිසා එයාලට ඉගෙන කතා කරන්නත් බෑ. එතකොට එයාලගේ තැනින් යමක් කතා කරලා ධර්මයේ නැත්නම් බුදුන් වහන්සේ ධර්මයේ සත්‍ය ඥාණයට ආවට පස්සේ එයාලට පෙන්වන කාරණාව අර සමාජයේ පෙන්වන විමුක්තිකාමී සමාජයේ පෙන්වන බොජ්ජං කතා කරන දෙයක් නෑ එයාලට. ඒ කියන්නේ එයාලට එතකොට මේ ශාසනයේ වචනයක් මේ ශාසනීය දෙයක් එක්කම එයාලට කතා කරන්න තියෙනවා. මොකද එයාලගේ ලෝකයක විවහාරයක් නැති නිසා. එදිලා නැති නිසා. එතකොට එහෙම එදිච්ච සමාජිකුත් ඉන්නවා. දැන් අද අපට තියෙන ප්‍රශ්නේ තියෙන අපි දැන් මේවා ඔක්කොම විමුක්තිකාමී සමාජයේ තිබිච්ච මේ වචන ටික දැන් අපේ දෙයක් කියලා අපි අරගෙන තියෙනවනේ. හැබැයි මේ අරගත්තට මේ අපි අරගatti මේක සත්‍ය ඥානට යමිලා නෙමෙයි. ඒ කියන්නේ තථාගත ශාසනයට ඇවිදිලා නෙමෙයි. තථාගත ශාසනයට එනවා කියලා කියන්නේ සත්‍ය ඥානයට එනවා කියන එක. හොතපන්න එනවා කියන එක. ඒ කියන්නේ ධර්ම විනය කියන කාරණා පෙන්වන්නේ ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධය තියෙන ධර්ම විනය. එතෙන්ද ඇවිදිලා, ඒ කියන්නේ එතෙන්ද ඇවිදිලා බෝධිය කියන නිවීම කරා යමු වෙන විදිහට නෙමෙයි අපි මේ බොජ්ජංග තථාගත ශාසනය තුළ ඉගෙන ගන්න. අපි අලුත් වචන ටිකක් විතරයි. එතකොට එහෙනම් අපට මේ බොජ්ජංග කියන එක ඉගෙන ගන්න වෙනවා තථාගත ශාසනයේ බෝධිය කියන කාරණා නොදන්නාකම නිසා සමාජයේ බොජ්ජංග භාවිතා කරපු කරුණු පැත්තේ ඉඳලම. හැබැයි එහෙම නොවුන කෙනෙකුට එහෙම ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව බොජ්ජංග කියන්නේ බෝධියට උපකාරණාංග. එතකොට අන්‍ය ශාසන කතාවක් එයාලට නැහැනේ. මොකද එයාලගේ සමාජය තුළ මේක විවහාර වෙලා නැහැ. එතකොට එයාලට සත්‍ය ඥානෙට පැමිණලා තියෙනවා. එයාලට බොජ්ජංග 7යි තියෙන්නේ. 17ක් නැහැ. බොජ්ජංග 7යි. මොකද බොජ්ජංග එයාලට වෙන අලුත් බොජ්ජංග විස්තරයක් නැහැ. එයාලගේ ලෝකයේ තුල බොජ්ජංග විස්තරයක් නැහැ. එතකොට බොජ්ජංග විස්තරයක් එනවනම් ලෝකයේ තුල සත්‍ය ඥානට නොපැමිණ එතකොට එතන බොජ්ජංග විස්තරයක් තියෙනවනේ. හැබැයි සත්‍ය ඥානයට එන්න ආවට පස්සේ කතා කරන බොජ්ජංගයි සත්‍ය ඥානට එන්න කලින් කතා කරන බොජ්ජංගයි දෙකක්. එතකොට සත්‍ය ඥානට හොතපන්න වෙන්න කලින් කතා කරන බොජ්ජංගය ලෝකයේ තියෙන විමුක්තිකාමී සමාජයත් එක්ක යොමු වෙනවා. දැන් තේරුණාද දන්නේ නැහැ. දැන් මම කියව කරුණු කිහිපයක්. එකක් තමයි විමුක්තිකාමී සමාජය තුළ බොජ්ජංග භාවිතා කිරීමක් තියෙනවා. ඊළඟට විමුක්තිකාමී සමාජය තුළ සාමාන්‍ය ජීවත් වෙන මිනිස්සුන්ට බොජ්ජංග විවහාර භාවිතා වීමක් නැහැ. එතකොට එයාලාට ධර්මයේ කියන බොජ්ජංග කියන කතාවත් එක්ක කතා කරන දෙයක්වත් නැහැ. එයාලට ලෝකයෙන් ඈතර වෙන විදිහේ ධර්මපරියාය පෙන්වන්න තියෙන්නේ එයාලා විවහාර කරන වචන තාත්වික කරුණු පාදක කරගෙන පෙන්වන්නේ මොකද්ද? ඈතර වෙන කෘත්‍යයක්. ඈතර වෙන කෘත්‍යයක් ඉස්මතු කරනකොට අන්න ඒක තමයි බුදුරණවහන්සේගේ ධර්ම විනය. මොකද්ද? සක්කාය තමයි සුඛියත්වයෙන් ඈතර වීම. එතකොට ඒ ධර්ම විනයත් එක්ක සුඛියත්වයෙන් ඈතර වීමේ චින්තනයක් එයාලට අනුගත වුණාට පස්සේ ඒකත් එක්ක එයාලට ඒ සුඛියත්වය ඈතර වීම සක්කාය නිරෝධය කියන බෝධියට යොමු වෙන්න අන්න අර අංග සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා වඩන එක පැහැදිලි කරන මොකද්ද මේ බෝධිය? මොකද්ද මේ බෝධිය වෙන්නේ? සක්කාය නිරෝධය කියන කාරණාවට. එහෙනම් ආර්ය සත්‍ය අවබෝධය කියන එකට සක්කාය නිරෝධය. එතකොට එයාලට අලුතින් ආය අර වෙන බොජ්ජංග එයාලගේ නැහැ නේද? ඒ නිසා කතා කරන දෙයක් නැහැ. හැබැයි බොජ්ජංග කියන කාරණාව ලෝකේ වඩපු මොකද ඒකත් ඇත්තක් නේ ලෝකේ සක්කාය නිරෝධයට අනුගත වෙන්නේ නැතුව බොජ්ජංග විවහාර කරපු තැනදී අන්න එයාලට අර බොජ්ජංග ඒකට එහා ගියපු වෙන කාරණාවක් පෙන්වන්න වෙනවා. නැතුව කතා කරන්න බැරි වෙනවා. මොකද එයාලගෙත් බොජ්ජංග භාවිතයක් ඇත්තටම තියෙනවා.
එහෙනම් ඊතරින් ඊතර වෙන්නයි කතා කරන්නට ඕන නැති. ඒකත් එක්කත් ඊතර වෙන්න කතා කරනකොට අන්න සක්කාය නිරෝධය කියන බෝධිය අනුගත වුණා නම් එතකොට එයාලට ඒ ධර්ම විනයත් එක්ක හත ඥානෙට ආවට පස්සේ අන්න එතන බෝධියේදී බොජ්ජං කතා කරන්නට ඕන. එතකොට එතන කාරණාවේ බොජ්ජං කතා කරනකොට ඒ බෝධිහංග තියෙන්නේ සක්කාය නිරෝධය කියන කාරණාවත් එක්ක ඒ හත තියෙන්නේ. දැන් එයාලට හතේව දෙකක් තියෙනවා කතා කරන්න. ඇයි එයාලට තියෙනවා ලෝකයේ පැත්තක් එක්කත් බෝධියංග පැත්තක් ඊළඟට සක්කාය නිරෝධය කියන පැත්තත් එක්කත් බෝධියංග පැත්ත. එතකොට එයාලට බෝධියංග හතේව දෙකක් 14ක් තියෙනවා. හැබැයි එහෙම නැතුව තථාගත ශාසනය තුළ විතරක් කතා කරනකොට බෝධියංග 14ක් නේ 7යි කතා කරන්න තියෙන්නේ. මොකද හේතුව වෙන ප්‍රායෝගික තාත්වික වශයෙන්ම බෝධියංගයක් එයාලට ගෝචර වෙලා නැහැ. වෙන බෝධියකට එයාලා යොමු වීමක් කතාවක් ඇත්තේ නැහැ. හැබැයි වෙන බෝධියක් එක්ක යාලා යොමු වීමේ කතාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක තව බෝධියංගයක් කතා කරන්න වෙනවා. ඔක තියෙන්නේ ඒ 14 ආකාර විස්තර කරන එක තියෙන්නේ සංයුත්ත නිකායේ පහේ මහ වග්ගයේ තියෙන්නේ. ඒකේ පැහැදිලි කරලා පෙන්නනවා ඒ දේශනාවේදී ඒ බෝධියංග කියන්නේ අන්‍ය තීර්ථකයෝ අන්‍ය තීර්ථකාරාමයකට භික්ෂුන් ගියාට පස්සේ ඒ භික්ෂූන් බුදුරන් මේ ශ්‍රාවකයන්ට කියනවා මේ අපිත් පෙන්වන්නේ අවබෝධයට හේතු වෙන අංග කියන්නේ මේ බෝධිඅංග 7ක් වඩන හැටි ඊළඟට අපිත් පෙන්වන්නේ මේ ප්‍රඥාව දුර්වල කරන මේ නීවරණ ප්‍රහාණය කරන හැටි. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පෙන්වන්නේ මේ අවබෝධයට හේතු වෙන බෝධිඅංග වඩන හැටි, ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණය කරන හැටි. ඉතින් අපි දෙගොල්ලගෙම එකක් නෙමෙයි කියන්නේ. එකම ධර්ම විනයක් නේ තියෙන්නේ. අපි කවුරුත් ශ්‍රමණ ගෞතමයන් විශේෂ වෙලා නැහැ නෝ කියලා. ඒතකොට දැන් ඒ වෙනකොට දැන් ඒ භික්ෂූන්ට දැන් බුදුරණවහන්සේගේ ශාසනයේ බෝධිඅංග කියන ඉගෙන ගැනීමක් තියෙනවනේ. ඉගෙන ගැනීමක් තිබ්බට ඒකට උත්තර දෙන්න පුළුවන් හැකියාවක් ලැබිලා නැහැ. මොකද හේතුව ඒ සැබෑ බෝධිය කියන කාරණාවට අපත් නොවෙච්ච නිසා මේ කරුණු දෙක විස්තර කරගන්න අමාරුයි. ඉතින් මේ භික්ෂුන් මේ නිහඬව බුදුරණවහන්සේ ළඟට ඇවිදilla මේක පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ වෙලී පැහැදිලි කරනවා මහණෙනි මේ බෝධිඅංග 14 ආකාරයකට නීවරණ 10 ආකාරයට කතා කරන්න තියෙනවා. ඔබලට ඒක අහන්න තිබ්බේ යාළගෙන්. එහෙම ඇහුවනම් ඒක උත්තර දෙන්න බෑ යාළට. ඔකට උත්තර දෙන්න පුළුවන් මට හරි මගේ ශ්‍රාවකයෙකුට හරි කියලා. එහෙනම් එතනින් හොඳටම තේරෙනවානේ මේ භික්ෂූන්ට උත්තර දෙන්න බැරි වෙලා තියෙනවානේ. ඒ කියන්නේ මේ භික්ෂූන් බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙලා නැහැ නෙමෙයි. ශ්‍රාවකත්වයට යොමු වුණා නම් උත්තර දෙන්න පුළුවන් ඒ කට්ටියට. කතා කරන්න පුළුවන්. ඒක කතා කරන්න බැරි වෙලා තියෙනනම් සැබෑම බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙලා නැහැ මහාන වෙලා හිටියට. එතකොට බුදුරණවහන්සේ යන්නේ ඒක පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට මේ පැහැදිලි කරලා පෙන්වීමේදී අර ලෝකයේ පැත්තෙන් යෙදෙන කාරණාවක් එක්ක නැත්නම් ලෝකේ යම් කිසි මේ සක්කාය නිරෝධ වීමක් නැතුව යම් ඇත්තක් ඔස්සේ බෝධියක් තියෙනවනේ. එතකොට ඒ බෝධිය කියන කාරණාවයි දැන් බුදුරණවහන්සේ මෙහෙම කිව්වේ නැත්තේ එයාලගේ වෙන එකක් අපේ වෙන එකක්. එතකොට බුදුරණවහන්සේගේ ධර්මයේ ආයි තවත් දෙයක් වෙලානේ. එහෙම කතා කරන්න බෑ ඒ නිසා. දැන් එක අවස්ථාවක අනුරාධ ස්වාමීන් වහන්සේට අන්‍ය තීර්ථකයෙක් ඇවිදilla කියනවා මේ ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ රහතන් වහන්සේ ගැන, ඒ කියන්නේ උත්තම භාවයට පත්වෙච්ච රහතන් වහන්සේ ගැන කියන්නේ මේ වගේ මොන විදියකටද අහනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා කියලාද කියන්නේ, උපදින්නේ නැහැ කියලාද කියන්නේ, උපදිනවයි නැහැයි කියලාද කියන්නේ, නැත්නම් උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ කියලාද කියන්නේ අහනවා. ඒ අවස්ථාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ඔය එකකින්වත් තොරවයි කියන්නේ කියලා. එතකොට එතනින් කියවිලා තියෙනවා ඒ වගේන් තොරව තව එකක් කියනවා කියලා. සාමාන්‍යයෙන් ඒ වගේන් තොරව වෙන එකක් කියන්න බෑ. එතකොට ඒ වගේන් තොරව තව එකක් කියනවා කියනකොට තවත් දෙයක් වෙනවා. ඒ වගේන් තොරව තව එකක් කියනවනේ. ඉතින් බුදුරණවහන්සේට ඇවිදilla පැහැදිලි කරනකොට බුදුරණවහන්සේ එක පැත්තකින් තියලා ප්‍රශ්න අහනවා. ඉතින් ওই ප්‍රශ්න ඔය අව්‍යාකතයි කියන උත්තර නැති ඒවා කියලා වෙන අලුත් එකක් පනවන්නේ නැහැ. දැන් අර විදිහට කිව්වොත් එහෙම යාළගේ වෙන එකක් අපේ වෙන එකක් කියලා එතකොට මොකද වෙන්නේ අලුත් තව දෙයක් වෙනවා. අන්න ඒ නිසා බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා මේක 14 ආකාරයකට කියලා. මොකද හේතුව එතකොට ලෝකයේ පැත්තත් ඊතර වෙන පැත්තත් කියන මෙන්න මේ ප්‍රතිපදා දෙකත් එක්කම. ඒකෙන් තමයි 14 ආකාරය. එතකොට ලෝකේ විවහාර වෙන බෝධිඅංග කියන එකක් යෙදෙනවා. මොකද බුදුරණවහන්සේ අලුතින් වචන ලෝකෙටම ඇව්වේ නැහැ. වචන ලෝකෙට ඉස්මතු කරේ නැහැ. ඉතින් අපි දැනගන්නට ඕනේ දැන් බොජ්ජංග කියලා අපි කොච්චර වැඩුවත් ලෝකේ යම් වූ තවත් ඒ කියන්නේ තමන් කියන කාරණා සක්කාය කියන කාරණාව එක්ක වැටහෙන
සක්කායකට ලැබෙන යම් ධර්ම විනයකට අනුගත වෙන විදිහට නම් සිහිය වඩන්නේ, ධර්මයේ විමසන්නේ, ඊළඟට වීර්ය, සතිය, සමාධි, ප්‍රඥාව තියෙන ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ වූ යෙදෙන බෝධිඅංගයේ නෙවෙයි. බුදුරණවහන්සේගේ ශාසනය තුළ යෙදෙන බෝධිඅංගයේ තමයි සක්කාය නිරෝධය කියන කාරණාව. ඒ කියන්නේ එතනදී අර ලැබෙන එකක් එක්කනේ මෙහෙන සක්කාය නිරෝධයේ ඥානයක් වෙන්නට වෙනවනේ. සක්කාය නිරෝධය කියන බෝධිඅංගය වඩන්නට. නැත්නම් සක්කාය නිරෝධය කියන කාරණාවක බෝධිඅංගයක් වඩන්න බැරි වෙනවනේ නිවීම පිළිබඳව. ඒක වඩන්න අනිවාර්යෙන් ඥානය එන්නට වෙනවා. ඒ ඥානය එන්නේ මොකක් එක්කද? සක්කාය නිරෝධ ඥානෙදී සක්කාය දිට්ඨි ප්‍රහාණය වීම කියන තැනදී සෝතාපන්න වීමේදී. සෝතාපන්න වීමේදී ඇතිවෙච්ච ඥානියත් එක්ක තමයි අර බෝධිඅංගය වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව මොන විදිහට බෝධිඅංග වඩනවා හරි පුරුදු කරනවා හරි හිතනවා හරි තේරුම් ගන්නවා හරි කියනවා නම් ඒ කතා කරන්නේ මොකක් එක්කද? මේ ලෝකයේ භාවිතා වෙන බෝධිඅංගයක් එක්ක කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ නෙවෙයි. මොකද බුදුරණවහන්සේ මේ කතා කරපු වචන ඔක්කොම මම හිතන අපි කලින් සාකච්ඡාවේදී පැහැදිලි කරේ පංච උපාස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ බොජ්ජංග මේ සේරම ලෝකේ භාවිතා කරපු වචන අලුත් ඒවා නෙමෙයි. හැබැයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ඒවා භාවිතා කරමින් ඒ ලෝකයේ යෙදෙන කාරණාව ඉක්මවන විදිහට සක්කාය නිරුද්ධ වෙන විදිහට කාරණාව. හැබැයි ලෝකයේ ඉක්මවනවා කියනකොට අපිට මෙහෙමත් හිතෙන්න පුළුවන්. දැන් අපි ලබන අත්දැකීමක් තියෙනවානේ. අපි දැන් මේ ලබන අත්දැකීම ඉක්මවන එකක්ද කියලා. අපි ලබන අත්දැකීම ඉක්මවලා තව අත්දැකීමක් ලබනවා නම් ඒක අපට අලුත් වුණාට අපේ කියන ලෝකෙන් ඉක්මුණා කිව්වට ඒ විදිහේ අත්දැකීම් ලැබෙන ලෝකයක් ඉදිරියට තියෙනවා. එහෙනම් ඒකත් ලෝකෙමයි. නමුත් අපට දැන් තේරෙනවා වෙන්න පුළුවන් අපි කලින් කරපුවට වඩා වෙනස් කියලා. ඒ නිසා අපි නිකන් විමුක්ත වුණා වගේ. ඒ කියන්නේ අපි නිකන් අලුත් දෙයකට යමු වුණා වගේ, ඉක්මුණා වගේ. ඒ වුණාට දැන් ඉන්න තැනින් අපි ඉක්මුණා කියන කාරණාවට යමු වුණාට ඒක ලෝකයේ යෙදෙන එකක්, ලෝකෝත්තර කියන කාරණාව නෙමෙයි. එහෙනම් එහෙම කිසිදු විදිහකින් ලෝකයේ මේ යමක් එක්ක නොයෙදෙන ප්‍රතිපදාවක් එක තමයි ලෝකෝත්තර වෙන්නේ. එතකොට ඒක වෙන්නේ සම්පූර්ණ සක්කායතර වීමත් එක්ක එහෙනම් සක්කාය දිට්ඨි ප්‍රහාණය වීමත් එක්ක, ඒ කියන්නේ සෝතාපන්න වීමත් එක්ක එහෙම නැතුව මේ කොච්චර බෝධ්‍යංග කියන කාරණාව පිළිබඳව බොජ්ජං කියන එක නිර්වචනය දාගන්න බැරි වුණේ කොහොමද බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක. ඒ බෝධිඅංගනේ බෝධිය කියන්නේ සක්කාය නිරෝධය නිබ්බාණය කියන එකත් එක්කනේ. ඉතින් නිබ්බාණය කියන කාරණාව වචනයක් වෙන්න බැහැනේ. එතකොට ඒක එහෙනම් අර්ථයක් වෙනවා. නිබ්බාණය කියන කාරණාව නුවණක් ඇති වෙන්නේ සෝතාපන්න කෙනෙකුට. ඒක ලස්සනට පැහැදිලි වෙනවා මූලපරියාය සූත්‍රය. අනිත් ඔක්කොටම තියෙන දෘෂ්ටිය. එතකොට දෘෂ්ටියක් තියෙන තැනදී ඒ දෘෂ්ටිය එක්කනේ නිබ්බාණය ගැන හිතාගෙන ඉන්නේ නිවීම පිළිබඳව සක්කාය නිරෝධය පිළිබඳව ඊළඟට ආර්ය සත්‍ය නුවණ එක කතා කරනකොටත් දුක්ඛ සමුදය නිරෝධයෙන්නේ අට ගැනීම විරුද්ධ වීම නිරෝධය ඥානෙන්නේ. එහෙනම් නිරෝධය ඥානෙන්න අනිවාර්යෙන් සමුදය දකින්න වෙනවා, ප්‍රහාණය වෙන්නට එනවා. ඒ කියන්නේ හේතුඵල ධම දකින්නට එනවා. සෝතාපන්න වෙන්නේ නැතුව කවදාවත් නිරෝධේ නුවණක් එන්නේ නැහැ. නිරෝධේ නුවණක් එන්නේ නැත්නම් බෝධය කියන කාරණාව නුවණක් ඉදිලා නැහැ. සක්කාය නිරෝධේ නුවණක් ඉදිලා නැහැ. ඒ නුවණක කල්පනාවක් සංකල්පයක් නෙමෙයි නුවණ. එහෙනම් බෝධියට හිත වූ අංග වඩන්න බැරි වෙනවනේ. බෝධියට හිත වූ අංග වඩන්නට නම් අනිවාර්යයෙන්ම හති සම්බොජ්ජංගේ වඩන්නට නම් ඒ බෝධිය නුවණ තියෙන්නට ඕන. ඒ බෝධිය නුවණ තිබීමත් එක තමයි ප්‍රතිපදාවෙන් නියම කරා යමු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව අපි යම් කිසි විදියකින් බොජ්ජංග වඩනවා කියලා ගත්තොත් ඒක අර නිබ්බාණේ ඥානය එක්ක නෙමෙයිනේ. නිබ්බාණේ කියන එකට මඤ්ඤණාවක් හැඟීමක් ලෝකයේ තියෙන්නේ. කියන්නේ ලෝකයා නිවන කියලා තවත් දෙයක් කරගෙන ඉන්නේ මොනවා දෙයක් කරගෙන කියන්නේ මේ ඔක්කොම නැතිවීම. ඒතකොට ඒ නැති වෙන බවක් ලැබිලා. ඒක මඤ්ඤණාව. මඤ්ඤණාවක් කියන්නේ හැඟීමක් එක ලැබුණා කියන එකනේ. අපිටම තව සිතුවිල්ලකින් අපේම හැඟීමකින් ලැබිච්ච කාරණා මොනවා හෝ කාරණාවක් කියන්නේ නැති බවක් එක ලැබිලා. ඉතින් ඒ මඤ්ඤණාව එක තමයි අපි නිවන කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ඒ කාරණාව නෙමෙයි නිබ්බාණය කියන්නේ. සක්කාය නිරෝධය කියන්නේ ඒක නෙමෙයි. එතකොට එතෙන් යමු වෙන්නට නම් සතිය සමාධිය ආදී බොජ්ජංග වඩන්නේ. ඒක බුදුරණවහන්සේගේ ශාසනය තුළ පෙන්නන බෝධිඅංගේ නෙමෙයි. ඒක මේ ලෝකේ විවහාර වෙච්ච බෝධිඅංග කියන එක. ඉතින් ඒ නිසා මේක ඇත්තටම හැම පැත්තක් එක්කම අපි ගොඩාක් කල්පනා කරන්න ඕනේ. මොකද මේක අපි අපිට මේ අලුතින් වචන ටිකක් ඇහෙන නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක මේ සමාජයේ විවහාර වෙච්ච දෙයක් ඔස්සේ බලනකොට අපිට මේ වචන වලට සීමා වීම ඉක්ම වෙනවා. අන්න පදපරම වෙන්න තියෙනවා. නැත්නම් පදපරම වෙනවා. පදපරම වුණාට පස්සේ යාලට කවදාවත් අවබෝධ කරන්න බෑ. අදිමුත්ත පද වලට රිංග ගන්නවා. එහිම නොවි ප්‍රතිපදාවක් යමු වෙන්නට ඕනේ. තේරුණාද දන්නේ? එහෙම අසනස බොහොම පින්සන්නන්ස සමනත පොඩි දෙයක් දැනගන්න තියෙනවා. එතකොට සමනස බොජ්ජංග කියන ධර්ම වඩන්න තියෙන දේ සමනස සම්මාදිට්ඨියට ඒමත් එක්ක වැඩෙන දෙයක්ද සමනස?
සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ වඩන්න ඕනේ. වැඩෙනවා දෙකම වෙනවා. අනිවාර්යෙන් එයාට වැඩෙනවා. මාර්ගයත් එක්ක භාවිතා වෙනවා. නමුත් එයාට වඩන්න ඕනේ කාලෙන් කාලට. ඒක තමයි භාවනාවෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව කියලා පැහැදිලි කරන්නේ ඒකනේ. භාවනාවෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව තමයි සති සම්පොඥංගේ ආදී මෙවුවා. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, ඔස්සග්ග පරිණාම ආදී වශයෙන් භාවිතා කරන එක. එතකොට නම් බොජ්ජංග වෙනම් භාවිතා කරන්නට ඕනේ. එයාගේ ඒක තමයි භාවනාව කියන කාරණාව තියෙන්නේ. සබ්බා සූත්‍රෙත් පෙන්වන්නේ භාවනාවෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව කියලා. ඒ වගේම යම් කිසි විදියකින් සාමූහික විමුක්තියක් කියන කාරණාව තසේක කෙනෙක් ලබන විමුක්තියක් කියනකොට ඒ හේතු කාරණා එකතු වුණාට පස්සේ ඊට අදාළ විදිහට ඒ විමුක්තියක් ලැබෙනවා. ඒ තමයි සාමූහික විමුක්තිය. ඒ බොජ්ජංග භාවිතයක් කියන නිර්වචනයම තමයි. ඉතින් බොජ්ජංග භාවිතය වෙනවා අදාළ විදිහට හේතු සකස් වුණාම. ඒ වගේම ඒසේක කෙනෙක් එයා ඊට අදාළව ඒක විවේක නිශ්චිත වශයෙන් විවේකී කියන්නේ සක්කාය නිරෝධය කියන කාරණාවත් එක්ක විවේකනේ කියන්නේ ලෝකේ විවේකයක් කියන එකක් එක්ක නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වන විවේකයෙන් අනිත්‍යයි නොපෙන්වන බුදුරණවහන්සේ පෙන්වන. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතනවානේ අනිත්‍යයත් පෙන්වනවා කියන කාරණා. ඉතින් එහෙම බුදුරණවහන්සේ විශේෂත්වයක් නැහැ නේද? අනිත්‍යයි නොපෙන්වන බුදුරණවහන්සේ ඉස්සරහ පෙන්වන ඒ විවේකයේ විරාගයේ නිරෝධය කියන මේ සක්කාය කියන කාරණාවත් එක්ක විවේකයේ ඒ එක තියෙන ඇලීම දුරවීම ඒ නිරුද්ධ වීම අන්න ඒ නිවීම සංසිද්ධීම කියන මෙන්න මේ කාරණාව ඇසුරු කරගෙන වඩන කාරණාව තමයි ඒ වැඩිම බොජ්ජංග. ඉතින් ඒක භාවිතා කරන්න ඕනේ. ඒක තමයි භාවනාව. ඒ භාවනාවෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන අන්න එතනදී ඒක සබ්බා සූත්‍රය පැහැදිලි කරනවා. ත්‍රිවන් සරණයි. අවසන්ස බොහොම පිං. ස්වාමීන් වහන්සේ එතකොට ඒ කමඨහන් වඩනවා කියලා ඒ අදහස් කරේ බුද්ධංග ධර්ම වැඩිවීමට දෙන උපදෙස්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි. එහෙම එකක් නෙමේ ඇත්තටම. දැන් අපි අද සමාජයේ අපිට විවිධාකාරයෙන් වචන පුරු වෙලා තියෙනවා. වචනයක් ඒ කාලේ නැහැ. ඒක මෙහෙමයි. අපි මුල ඉඳලම මේක අවශ්‍යයි. මුල ඉඳලම ඒ කියන්නේ ඒක කමටහන් දෙනවා කියන වචනේ එක්ක නෙමෙයි. තමන් නිරවුල් කරගෙන තමයි යොමු වෙලා ඉන්න යමක් බැහැගෙන ඉන්න යමක් වැරදි බව කල්යාණ මිත්‍රයෙක් පෙන්වන්නට ඕනේ. ඒ කියන්නේ ඒකයි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නට ඕනේ. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට ඒ කල්යාණ මිත්‍රයාට යම් පරාසයක් විතරයි පුළුවන් බුදුරණවහන්සේට වගේ බැහැනම. ඒකේනා යම් කිසි විදිහකටද මේකට අනුගත වෙලා තියෙන්නේ, දෘෂ්ටිගත වෙලා තියෙන්නේ, වැරදි විදිහට යොමු වෙලා තියෙන්නේ. එතකොට ඒ කාරණාව ඉක්මවන විදිහට කල්යාණ මිත්‍රය යම් උපක්‍රම මගින් යම් කරුණු මගින් කියන සිද්ධාන්තයක් එක්ක නෙමෙයි. දැන් මේක දැන් අපට සිද්ධාන්තයක් අපේ ඇතුළට ගන්න ඕන නම් මොනවද කියන්න පුළුවන්. නමුත් මේ සක්කාය නිරුද්ධ වෙන යම් කිසි වැඩපිළිවෙලක් පෙන්වන්න ඕන නම් ඒකට වෙන වෙන ක්‍රම ඕනේ. එතකොට ඒ ක්‍රම ඔස්සේ අන්න ඒ කෙනාගේ වැරදි බව පෙන්නෙන විදිහට කරුණු ඉස්මතු කරනවා. ඒ කරුණු ඉස්මතු කරන එක සමහරවිට මේ සාමාන්‍ය වැඩපිළිවෙලක් වෙන්න පුළුවන් එදිනදා ජීවිතයේදී. ඒක අපිට මේ සිද්ධාන්තයක් කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඒකත් එක්ක අන්න දැන් ඇත්තටම අර ඒ තමයි අර නිහතමානී මෘදු කර්මන්නේ මෙන්න මේ ගතිය එන්නට ඕනේ නේ යාට. මෘදු වුණොත් එහෙම මෘදු වෙනවා කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් පස්පීඩකින් අපි මොන හරි පිළිමයක් අඹන්න ගියොත් අඹන්න බෑ කැඩිලා යනවා. හැබැයි පස්පීඩ හොඳට මැටි දාලා වතුර දාලා හොඳට මෘදු වුණාට පස්සේ අන්න එතකොට පුළුවන් ඒකෙන් ඕන එකක් අඹන්න. ඒක හරි පිරිසුදුයි. කිසිම රොඩක් නැහැ, කිසිම වැලි කැටයක් නැහැ. ඔක්කොම පිරිසුදුයි. දැන් අඹන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි තුල මේ මෘදු නිහතමානී කීකරු නැමිච්ච ගතිය මේ ගුණයන් ඉස්මතු වෙලා කල්යනා මිත්‍රයෙක් ඇසුරු කරනකොට එයාට පුළුවන්කම ලැබෙනවා. දැන් අර මේ අපි මේ රිංගගත්ත වචන පද වලින් නැතුව එදිනදා ජීවිතයේ එක්ක පවා එයාගේ තියෙන දෘෂ්ටියක්, එයාගේ තියෙන වැරදි හැඟීමක් තියෙනවා නම් ඒක අයින් කරන විදිහට කරුණු කියන්නේ. අන්නේ කරුණු කියනකොට එයා ඒ කෝණේ යාගේ වෙනස් වෙනවා. ඒම වෙනස් වෙනකොට එයා දර්ශනයටපත් වෙනවා. දැන් සෝතාපන්න වෙන්නේ ඒ විදිහට. ඊට පස්සේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට අන්න ඒ කෙනාට දැන් කාගවත් උපදෙස් නැතුව එයාට යන්න පුළුවන්. යන්න පුළුවන් වුණාට ඒ කෙනාට මේ කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණොත් ඊට එහා යන්න පුළුවන්. අන්න එතකොට එයා යම් කිසි දෙයකින් ප්‍රමාද බවක් එක්ක මොනවාගේ හරි එදිලා තියෙනවා නම් එයාගේ අර ධර්ම ස්වභාවය ඉස්මතු වෙන්න ඕන විදිහට යම් කරුණු ටිකක් අන්න පැහැදිලි කරන්න මේ කල්‍යාණ මිත්‍රයෙකුට පුළුවන්කම ලැබෙනවා. ඒකත් එක්ක යාට පුළුවන්කම ලැබෙනවා ඉතින් එහාට යමු වෙන්න. ඉතින් ඒක අර බාහිරින් මම යමක් අරගෙන පුරුදු කරනවා කියන එක නෙමෙයි. විශේෂව කල්‍යාණ මිත්‍රයෙක් හැමෝටම බෑ. ඒකයි ඒක පුණ්‍ය ශක්තියක් එක ලැබෙන දෙයක් තමයි සත්පුරුෂ සංසේවනය කියන එක. මංගල කාරණාවක් හැටියට තියෙන පණ්ඩිතානංච සේවනං කියලා. ඊළඟට ඒ සැබෑම කෙනෙක් හම්බ වෙන කාරණාව. එතනදී ඒ කෙනාගේ තියෙන එයාගේ දක්ෂතාවයත් එක්ක තමයි ඊළඟට අහන කෙනාගේ තියෙන ගුණවත් භාවයත් එක්ක තමයි පුළුවන්කම ලැබෙන්නේ අරයා කියන කාරණාව එක්ක
කල්‍යාණ මිත්‍රයා කියන කාරණාව එක්ක එයාව වෙනස් කරන්න. ඒ කියන්නේ එයාගේ දර්ශන කෝණය අයින් කරන්න. ඒ කියන්නේ දැන් තියෙන දර්ශන කෝණය සැබෑ මෙතරණ පිටියට යොමු කරන්න. ඒක එදිනදා ජීවිතයේ දෙන කටයුතු වලත් එක්ක. මොකද ජීවිතේමනේ ධර්මය කියන්නේ වෙන එකක් නෙමෙයි. ඒකයි දැන් ඒක අර පැවිදි සමාජයට ලොකු රුකුලක් තියෙන්නේ. මොකද පැවිදි සමාජය කියලා කියන්නේ වෙනස්ම එකක්. මේක ලොකුවට අර ආචාර්යවරයෙක් ඇසුරු කරගෙන ඉන්නකොට ලොකුවට එයාගේ ජීවිතේ ඒකත් එක්ක තියෙනවා. එතකොට ජීවිතයේ යෙදෙන තැනදීම අර වෙනස් කිරීමට උපකාරයක් වෙනවා. ඉතින් ඒ විදිහට යොමු වෙලා දර්ශනයට යොමු වෙච්ච කෙනෙකුට අන්න පහසුවක් තියෙනවා Tamanට තනියම කරගන්නත්. නමුත් යම් යම් විදිහකට මොනවා හරි එක ප්‍රමාද වෙලා ඉන්නවනම් අන්න ඒ කටයුතු ඉස්මතු කරමින් මේ ප්‍රතිපදාවට යොමු වෙන්න ඕන විදිහේ එයාගේ වීරිය සිහිය නුවණ වැඩෙන්න ඕන විදිහේ කරුණු ප්‍රකට කරන එක අන්න කල්‍යාණ මිත්‍රයෙක්ගේ ලක්ෂණය. ඉතින් ඔය කටයුතු තමයි තියෙන්නේ. ඒක ඉතින් ඒ කෙනාගේ ස්වභාවයත් එක්ක තමයි කරන්නට ඕන නැති මේ ඒක ඉතින් අර වචනයක් සමාජයේ මෑත භාගයේ ආපු වචනයක්. ඉතින් එහෙම වචනයක් දේශනාව එක්ක නැහැ. තෙරුවන් සරණයි. එහෙමයි සන්නංශ. බොහොම පිං සන්නංශ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ස්වාමීන් වහන්සේ මේ ඔය නොදන්නාකම නැත්නම් අවිද්‍යාව කියලා ගනිද්දී මේ දැන් අවිද්‍යාව බවින් නොදන්නාකම නිසාම පැවැත්ම තියනවා කිය ඇති අපිට අර ඒ කියන්නේ අර පු탁ජන කොමනෙන්න ඒක ගන්න නිසා අර අදහසක් එනවනේ මේ අවිද්‍යාව දිගටම කාලයක් තිස්සේ ඉඳලා තිබ්බා. ඒ කියන්නේ සංසාරයක් පුරාවට ඉඳලා තිබ්බා. ඒ නිසා සංසාරයක් අපි ආවා. එතකොට අවිද්‍යාව බවින් දැක්කේ නැත්නම් මේ තව දුරටත් පැවැත්ම යනවා කියලා වගේ අර අදහසක් එනවනේ. එතකොට මේ අර දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ මේ අකාලික දහමක් කියලා. එතකොට කාලයට නතු කරන්න බෑ කියලා. දැන් එතකොට අපිට අදහසක් එනවා එහෙනම් අවිද්‍යාව මේ මොහොතට එදෙනවා වගේ ඒ වගේ අදහස් එනවනේ. එහෙම ගත්තත් ඒ කතා කරන්නේ කාලයත් එක්කනේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ කියන්නේ දැන් ඔය මං කියපු අදහස් ටික එන්නේම අර මේ සත්කාර දෘෂ්ටිය තුළින් නේ. එතකොට ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ පෙන්නපු එකත් එක්ක කොහොමද මෙතන තියෙන මේ වැරද්ද මේ පැහැදිලි කරගන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඒකෙදී අපි අරක දැන් බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවක් එක්ක නෙමෙයිනේ අපි ඉන්නේ. අපි ලෝකේ ඉන්නවා කියන කාරණාව තියෙනකොටම එතන බුදුරණවහන්සේගේ ධර්මයකට අනුගත වීමක් නැහැ. ඒ ධර්මයට යොමු වීමක් නැහැ. එහෙනම් අපි දැන් ඉන්නේ ලෝකයේ කියන කාරණාව එක්ක. බුදුරණවහන්සේ ධර්මයේ එක්ක නෙමෙයි ලෝකයේ කියන එක එක්ක. බුදුරණවහන්සේ ධර්මයේ තියෙන යොමු වෙලා නම් ආයේ අපට ධර්මයක් ඕනෙත් නැහැනේ. දැන් අපට ධර්මයකට යන්නනේ අවශ්‍ය. ධර්මයකට යාමට අවශ්‍යයි මිසක් ධර්මයක ඉන්නවා නෙමෙයි. ධර්මයේ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයක ලෝකෝත්තර ධර්මයකට යොමු වෙලා යෙදීමක් නෙමෙයි. එහෙම යෙදීමක් නෙවෙයි නම් අපට තිබිය යුත්තේ ලෝකයේ තුල නිවැරදි වූ දැක්මක්. ඒක ලෝකයේ තුල නිවැරදි දැක්මේදී බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කොහෙන් හරි කැලලක් අරගෙන අපි පටලවාගෙන මේක විනාශ කරගත්ත ප්‍රශ්නයක් වෙනවා. දැන් අර අවිද්‍යාවෙන් වැහිලා එනවා කියන කාරණාවදී මේ අනන්ත සසරක් එන එකයි ඉදිරියට යන එකයි කියන එක ඇත්ත. ඒක ලෝකයේ ඇත්ත. දැන් මේ කතා කරන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ එක්ක නෙමෙයි. කියන්නේ බුදුරණවහන්සේගේ ආවේනික ධර්මයේ එක්ක නෙවෙයි. ලෝකයේ ඉන්න කෙනෙකුට බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වීම සඳහා බුදුරණවහන්සේ කතා කරන විදිහත් එක්ක. ලෝකේ ඉන්න ඇත්තනේ. ඒ කියන්නේ ලෝකයක් තියෙනවනේ. ලෝකයක් අතීතෙ තිබ්බා, අතීතෙකුත් තියෙනවා, අනාගතෙකුත් තියෙනවා, ලෝකෙකුත් තියෙනවා. මේවා තමයි යෙදීම. එතකොට මේකක් එක්ක ආපු ගමනක් තියෙන. මේක ඇත්ත. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා මොනවායෙන් හරි කැලලක් අරගෙන මේක වැරදි, මේක අකාලිකයි, මේක කාලයක් වෙන වෙන්නේ නැහැ කියලා මේ මොහොතේ හට ගන්නව නැති වෙනවා මෙහෙම අවිද්‍යාව කියන එකක් කියලා ගත්තට පස්සේ මොකද වෙන්නේ? එතකොට අර ලෝකයේ තියෙන ඒ ඇත්තට නැතුව තවත් වෙනම විකෘතියකට යන්න ඉඩ එනවා. ඒකයි වෙන්නේ අර බුදුරණවහන්සේ ධර්මයේ කියලා ගත්තාම. එතකොට ලොකු පටලැවිල්ලක් එනවා. එහෙනම් අපි තුල තිබිය යුතුයි ප්‍රධාන වශයෙන්ම බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා අපි ගත්ත කරුණු කවලම් කරගෙන තිබෙනා වූ මේ ලෝකය කියන එක වෙනස් කරගෙන තවත් දෘෂ්ටියකට යන්නේ නැතුව ඇත්ත තුල පිහිටන එක. ඒ කියන්නේ අපි ලෝකේ හසර යන කට්ටියක් අතීත කාලයක් එක්ක එදිච්ච එකක් ලෝකයක් තියෙනවා. මෙන්න මෙතන අපි ඉන්නට ඕනේ. මේක තමයි ඇත්ත. ඇත්ත අවිද්‍යාව අතීත ඉඳලා ආව අනාගතය යනවා. මේක තමයි ස්වභාවය. මේ බුදුරණවහන්සේ පෙන්වන ලෝකෝත්තර ධර්මය නෙමෙයි.
මේ ලෝකේ ඇත්ත. මෙතන ඉද්දි දැන් ඔන්න බුදුරණවහන්සේ ධර්මය ඇහෙන්නට ඕනේ. මෙතන ඉද්දි බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනවා කියලා අපි ආයේ මේ පැත්තට ගලපන්නේ කොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැති වෙන්නට ඕනේ. මම මේකට පුංචි උපමාවක් කියන්න. අපි හිතමු පිස්සු 4-5 දෙනෙක් ඉන්නවා. පිස්සු ඔක්කොටම පිස්සු. එතකොට දැන් ඔබලට අත්විඳින්න හම්බෙලා තියෙනවද දන්නේ මට නම් අත්විඳින්න හම්බෙලා තියෙනවා සමහර වෙලාවට ගොඩක් එහෙම සමහර අය අසුරු කරනකොට සැබෑම පිස්සු අය දැන් ඔය මට එහෙම එක අවස්ථාවක කියලා තියෙනවා දැන් මම ඒතර කණ්ණාඩි දාන්නේ මගේ ඇස් තිබ්බේ මේ ඇස් දෙක විතරයි දැන් ඒ කට්ටිය මට කියනවා එහෙම කෙනෙක් මට කිව්වා මේ ඔබ වහන්සේගේ මේ ඇස් දෙක ඇතුලේ තියෙනවා කැමරාවක් ඒ කැමරාවෙන් මාව වීඩියෝ වෙනවා එතකොට මාව වීඩියෝ වෙනකොට මගේ දත්ත සියල්ලක් මම කරන ඒවා ඔක්කොම ටික NASA ආයතනයට යනවා එහින් මං ගැන අවධානයෙන් ඉන්නේ මේ ඔය කැමරාව ඇහැට පේන එකක් නෙමෙයි ඇහැ ඇතුලේ තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට කියලා මාව බෝඩියක් ළඟට කියලා දිවුරව ගත්තා එහෙම එකක් නැහැ කියන කාරණාවට ඒ කියන්නේ එච්චරටම විකෘති දැන් ඊට වඩා විකෘති තියෙන ඒවා තියෙනවා දැන් පිස්සු අය සමාජය දැක්කට පස්සේ තේරුම් ගන්න පුළුවන් නේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මං හිතමු ඔන්න මගේ අතේ තියෙන කෝපයක්. එතකොට දැන් මම මේ කෝපේ බලාගෙන කියනවා මෙන්න කම්පියුටරයක් මෙන්න මේකේ මෙන්න මැච් එකක් යනවා. මෙන්න මේකේ මෙන්න මේ අන්න අරයා මේ විදිහට ගහනවා මෙන්න මේ මට මේ ඇත්තමයි පේන්නේ. බොරුව නෙමෙයි මේ කියන්නේ. හැබැයි මම කෝපයක් බලාගෙන තමයි කියන්නේ. එතකොට මෙන්න මේ විදිහේ මේ කියන්නේ උපරිම මානසික ලෙඩක් ඇති වුණාට පස්සේ ওই විදිහේ ස්වභාවයවල් තියෙනවානේ. දැන් අපි හිතමු 5 දෙනෙක් විතර ඔහම ඉන්නවා. එක එක විදිහට පිස්සු, එක එක අයට එක එක විදිහට පිස්සු තියෙනවා. දැන් එතකොට අපි හිතමු මේ පිස්සු අය 5 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට පිස්සු නැති කෙනෙක් ඉන්නවා. එතන බලාගෙන හරි හොඳ වෛද්‍යවරයෙක් ඉන්න පිස්සු නැති කෙනෙක් ඉන්නවා. එතකොට දැන් මේ එක එක පිස්සුව දැන් එක්කෙනෙක් කරන කෝප්පේ දිහා බලාගෙන ටීවී එකක් කියලා බලනවා. තව කෙනෙක් වුණ තව මොකක් හරි එකක් ওই විදිහට එක එක පිස්සු වල ඉන්නවා. මෙතන ඉන්නවා හොඳ වෛද්‍යවරයෙක්. එතකොට මේ වෛද්‍යවරයාගෙන අර පිස්සුවේ තියෙන කෙනාටම පිස්සුවේ ඉන්න කෙනාටම මොකද වෙන්නේ? ඒ කෙනා ඒ 5 දෙනාගෙන් අපි හිතමු එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අර වෛද්‍යවරයාගෙන පුදුමාකාර විශ්වාසයක් තියෙනවා. සමහර අයට මෙයාට පිස්සු කියලා ඒ කියන්නේ වෛද්‍යවරයාට පිස්සු කියලා තහරණ අයත් ඉන්නවා. සමහර අයට මේ වෛද්‍යවරයා ගැන පුදුම විශ්වාසයක් තියෙනවා. දැන් එහෙම අය ඉන්නව නේද? ඊට පස්සේ වෛද්‍යවරයා කියන දේ කරන අය ඉන්නවනේ. ඒ කියන්නේ වෛද්‍යවරයා කියන දේ හැරෙන්න එයා දන්නේ නැහැ මොකක්වත්. දැන් මොකද කරන්නේ? අර දෙන්නෙක් විතර ඉන්නවා වෛද්‍යවරයා කියන දේමයි කරන්නේ. දැන් මේ වෛද්‍යවරයා කියන විදිහටම කටයුතු කරනවා. හැබැයි පිස්සුවෙන් එක එක දේවල් කටයුතු කරමින් ඉන්නවා. අනිත් කට්ටිය එහෙම කරන්නේ නැහැ. දැන් අර වෛද්‍යවරයාට පිස්සු නැහැනේ. වෛද්‍යවරයා බෙහෙත් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අර වෛද්‍යවරයා කියන විදිහට මෙයාලා කරනවා. මේ පිස්සු දෙන්න වෛද්‍යවරයා කියන දේම කරනවා. අනිත් පිස්සු තුන් දෙනා වෛද්‍යවරයා කියන දේ කරන්නේ නැහැ. එච්චර එහෙම නැමියාව නැහැ වෛද්‍යවරයාට. අර දෙන්නගේ පිස්සුව හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ පිස්සුව එයාට හිතෙනවද අර දැන් අපි තෝර කෝපේ දිහා බලාගෙන ටීවී එකක් බලනවා මැච් එකක් බලනවා කියලා ඒ මොකක් හරි හිතපු එක නැති වුණාද? නැත්තම් හිතපු එක තියෙනවද? ඒ හිතපු එක නැති වුණා කියන එකත් ඒ හිතපු එක තියෙනවා කියන එකත් දෙන්නේ නැහැනේ. පිස්සුව නැති වුණේ. පිස්සුව නැති වුණේ. මොකක් නිසාද පිස්සුව නැති වුණේ? අර වෛද්‍යවරයාට නැමිලා ඒ වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසයෙන් නැමිලා වෛද්‍යවරයා කියන කාරණාව අනුව කටයුතු කරපු නිසා අර පිස්සුව හොඳ වුණා මිසක් දැන් මේ මෙහෙමයි කියලා අරව නිර්වචනයකටවත් යන්නේ නැහැ. එතකොට එයාට කලින් පිස්සුව තියෙද්දි මෙහෙම එකක් කලින් තිබ්බා. කලින් ටීවී එකක් තිබ්බා මෙතන. දැන් ඒක නැහැ. මේ දැන් මේ ටීවී එක හට අරන් නැති වෙන්නේ. ඒ කියන්නේ කලින් ටීවී එකක් තිබ්බා මට පිස්සු තියෙද්දි. දැන් ටීවී එකක් නැහැ. නැත්නම් දැන් මේ ටීවී එක හට අරන් නැති වෙන්නේ. ඔහොම එකක් කියයිද? පිස්සු හොඳ වුණාට පස්සේ පිස්සු හොඳ වුණා ඉච්චරයි. දැන් අර කාරණාව එක මොකක්වත් දෙන්නේ නැහැ. කලින් පිස්සුවක් තිබ්බා, කලින් ටීවී එකක් තිබ්බා, කලින් මම මේ කෝප්පේ දිහා බලාගෙන ටීවී එකක් බැලුවා. ඒ කිසි කතාවක් දෙන්නේ නැහැ. දැන් දෙන්නෙත් නැහැ, අනාගතේ දෙන්නෙත් නැහැ. මෙන්න මේ වගේ තමයි අවිද්‍යාව කියන්නේ පිස්සුවක්. මම මේ උපමාව පැහැදිලි කරේ ඒකට. අවිද්‍යාව කියන්නේ පිස්සුවක්. එතකොට දැන් හිතලා බලන්න පිස්සු 5 දෙනාම පිස්සු 5 දෙනාටම ඔන්න අවිද්‍යාවෙන් යුක්තව ඉන්න පිස්සු 5 දෙනා. එතකොට දැන් මේ පිස්සුනේ
හරියට ලෝකේ යන අය. දැන් මේ පිස්සු අයට ඒ එක විදිහට අර කලින් හිතපු දේවල් කලින් අර ටීවී එකක් හැටියට කෝප්පේ දිහා බලන් හිටපු එක තව කෙනෙක් අර වෙන විදිහට හිතපු විදිහ ඒක කලිනුත් තිබ්බා දැනුත් තියෙනවා ඉස්සරහටත් තියෙනවා. ඒ විදිහම තමයි ජීවන රටාව. හැබැයි දැන් අර වෛද්‍යවරයා කියන දේට නැමුණා. ඔන්න ඒ හරියට බුදුරණවහන්සේට නැමීම කල්යාණ මිත්‍රට නැමීම වගේ. අර මොකද්ද? අවිද්‍යාවෙන් යුක්ත භාවය. මේ පිස්සු කියන කාරණාව එක්ක. නොනැමෙන කට්ටියන්ට ඒක අදාළ නැහැ. දැන් නොනැමෙන අයට නවා ගන්න කටයුතු කළ යුතුයි මිසක් අර ඔය කලින් පිස්සු වැරදි ඔය පිස්සු දැන් ඔය වෙලාව හට අරන් නැති වෙන එක ඔය ඔක බොරුවක් කීවට කවදවත් එයා අතහරිද ඒක අතහරින්නේ නැහැ. කලින් තිබෙත් බොරුවක් දැනුත් ඔය මෝඩකමක් අතහරින්නේ නැහැ. කවදත් අතහරින්නේ නැහැ. අර නැමීම තිබ්බට පස්සේ කල්යාණ මිත්‍රයාට නැමුණාම කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන කෙනා වෙන්නට ඕනේ. ගැඹුරු ධර්මයේ. දැන් දොස්තර කියලා කවුරු හරි එතන හිටියොත් එහෙම දොස්තර වගේ කෙනෙක් බෙහෙත් දෙන්න දන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ මේ තවත් පිස්සෙක් දොස්තර කෙනෙක් දොස්තර හැටියට බෙහෙත් දෙන පිස්සෙක් හිටියොත් එහෙම. එතකොට ප්‍රශ්නේ යන්නේ දොස්තර හැටියට හිටියොත් බෙහෙත් දෙන පිස්සෙක් එයා දෙන බෙහෙත් වලින් තවත් පිස්සු වැඩි වෙනවා. එහෙම බෑ දොස්තර කෙනෙක් ඉන්නට ඕනේ. අන්න ඒ වගේ බුදුරන් වහන්සේගේ ධර්මයේ පෙන්නනම කල්යාණ මිත්‍රයෙක් ඉන්නට ඕනේ. අන්න එයාට නැමෙන්නට ඕනේ. එයාට නැමිලා එයාට අනුගත වෙලා එයා කියන දේම කරනවා නම් මොකද වෙන්නේ? අර පිස්සෝ හොඳ වුණා ඔන්න දෙන්නේගේ. හොඳ වුණාට පස්සේ කලින් ඔන්න මම ටීවී එකක් බැලුවා මේ කෝප්පේ දිහා බලාගෙන. එහෙම කතාවක් එදෙන්නේ නැහැ. දැන් මේක බලන එක නැති වෙනවා. එහෙම කතාවක් එදෙන්නේ නැහැ. ඒ කතාව ඔක්කොම යාගේ ඉක්ම වෙනවා අර කාරණාවත් එක්ක. නමුත් අර කට්ටිය එහෙමමයි තාම. ඒ කට්ටියන්ගේ ස්වභාවය ඒ විදිහටමයි. අන්න ඒ වගේ පිස්සුවෙන් ඈතර වෙනවා වගේ තමයි අන්න අර අවිද්‍යාව පිළිබඳ නුවණ එන එක. ඥානයක් කියන එක. ඊළඟට ඒක ආයේ මේ තිබිච්ච විදිය මොකද්ද තිබ්බේ ඒ කතාව නැහැ. අර මම මේ කොහොඳ කලින් මම ඇත්තටම මේ ටීවී එකක් බලා හිටියේ මේ කෝප්පේ දිහා බලනකොට ඒ කෝප්පේ කියන්නේ මම මේ බොරුවටනේ මේ හිටියේ. ඒ කතාව මොකුත් නැහැ පිස්සුව හොඳ වුණා විතරයි. අන්න ඒක තමයි අවිද්‍යාවේ ඥානීය කියන කාරණාවත් එක ප්‍රතිපදාවට එන එක. හැබැයි ඊට කලින් දැන් අපි හිතුවොත් එහෙම අර මේ දැන් අපි හිතමු වෛද්‍යවරයා බෙහෙත් දෙන කාරණාව බෙහෙත් ටික අරගෙන දැන් අර පිස්සුනේ ඒ බෙහෙත් ටික ඒ අනුව බොන්න නැතුව ඒ අනුව කටයුතු කරන්නේ නැතුව ඒ බෙහෙත් ටික සමහරලාවට දිය කරලා කෝප්පෙට දාලා මෙන්න මේ ටීවී එක ඇතුලේ මෙහෙමයි කියලා තවත් මොනවා හරි කරනවනේ. දැන් මේ ටීවී එක හැදුනා. ටීවී එක නැති වෙනවා. මෙන්න මේ ආයෙ වෙන ටීවී එක මෙහිමයි කියලා මොනවා හරි දේවල් තවත් ඒ වෛද්‍යවල දෙන බෙහෙත් තරම් ඒ පිස්සුවටම කරගෙන යනවනේ. ඒකත් පිස්සුවම තමයි. හැබැයි කල යුත්තේ අර වෛද්‍යවරයා කියන ටික විතරයි. අන්න ඒ වගේ තමයි බුදුරණවහන්සේලා නැමීම, කල්යාණ මිත්‍රයාට නැමීමත් එක්ක විතරයි කරන්න තියෙන්නේ. ආයෙ මේ පිස්සු වැඩ තුල තියෙන කාරණාවට ඒව අරගෙන කටයුතු කරන්න ගියොත් වර්ධිනවා. පටලැවෙනවා. අරබුදයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අර අවිද්‍යාවෙන් යුක්තව ඉන්නැද්දි ලෝකය ගැන හිතන්න ඕන විදිය ඒක ලෝකයේ ස්වභාවයක් එක්ක බුදුරණවහන්සේගේ ධර්මය හෙනකොට ඒකට නැමීමත් එක්ක යමු වෙනකොට දැන් තිබ්බද නැද්ද කියන කතාව වෙන්නෙත් නෑ. කාලයක්ද නැද්ද කියන කතාව වෙන්නෙත් නෑ. ඒවා ආයෙ ලබා ගන්න යනවා කියන්නේ මේ පැත්තේ ඉඳලා අපි ඒක ගන්න හදනවා. ඉතින් අපි ඉඳලානේ ගන්න යන්නේ. කියන්නේ සක්කාය නිරෝධය කියන එකට අර්ථයක් නැති වෙලා යනවා. ආයෙ මේ තියෙන එකකට ගන්න යන්නේ. අර නැමීමේකුත් එක්ක අනුගත වීමත් එක්ක චින්තනය මෙහෙ වෙන්නේ නැතුව. ඉතින් ඒක නිසා මේ දෙකම වැරදි තමයි. මේ කියන්නේ ධර්මයට අනුගත වීමේදී කොහොමත් කියන්නේ දෙපැත්තම වැරදි අනුගත වීමේදී. හැබැයි අරක කොහොමත් වැරදි මේ මොහොතේ හට අරන් නැති වෙන කතාවක් කියන කාරණාව එක්ක යනකොට මේ මොහොත කියන්නේ කාලයක්මයි. දැන් අපි හිතනවා අතීත අනාගත විතරයි කාලය කියලා. අතීත අනාගත විතරක් නෙමේ කාලේ මේ මොහොතත් කාලේ මේ මොහොතට කියන්නේ වර්තමාන කාලය කියලා. අතීත අනාගත කියන්නේ අතීත කාලය අනාගත කාලය කියලා. අපි මේ මොහොතේ කියන කාලය අමතක කරනවා. මේ මොහොත මේ ෂණය හට ගන්න නැති වෙනවා කියන්නේ මේ ෂණය කියන්නේම වර්තමාන කාලය. ඒකත් කාලිකයි. දැන් අතීත අනාගත කියලා දාගත්තත් කාලිකයි වර්තමාන කියලා දාගත්තත් කාලිකයි. ඔක්කොම කාලික. කාල තුනක් තියෙනවානේ කාල දෙකක් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මේ පැත්තේදී අපි මේ විදිහට කල්පනා කරන්නට ඕනේ. ධර්මයට යමු වෙනකොට අපේ පැත්තට අරගෙන කල්පනා කරන්න නැතුව ඒකේ තියෙන එක විතරක් කල්පනා කරන්න ඕනේ. එතකොට සක්කාය නිරෝධයක් වෙනවා මිසක් ඒ පැත්තෙන් මෙහෙට අරගෙන තව මොකක්වත් ගැලපෙනවා නෙමෙයි. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ කෙලෙස් වල අපිරිසුදුභාවය පෙන්නද්දී මානෙ පැහැදිලි කරනානේ.
එතකොට ස්වාමීන් වහන්සේ මානයත් සේයමාන සදිසමාන සහ හීනමාන කියලා කොටස් තුනකින් පෙන්වන ස්වාමීන් වහන්සේ ඒක ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් කෙලස් ගැන ඒ මාන තුනම තියෙනවා. අපි ඉස්සල්ලාම මේකේ ගොරෝසු මට්ටමින් තේරුම් ගන්නට ඕනේ. කියන්නේ ලෝකේ මට්ටමින් අපිට සාමාන්‍ය තේරෙන විදිහට. එතකොට ලෝකේ මට්ටමින් කියන්නේ දෙකම ඔක්කොම ලෝකේ මට්ටමින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද එකම කෙලස් එක්කනේ. නමුත් තථාර්ථය දකින්න පැත්ත යනකොට අපි තව පැත්තක් හිතන්නට වෙනවනේ. විවිධ පැති වලින්. එතකොට මේ ගොරෝසු මට්ටමින් ගත්තාම හීනයි මට බෑ කියන කාරණාව එක්ක ලෝකේ නැත්නම් අපි නීචය කියන කාරණාව එක්ක ඔහොම යනකොට හීනමානේ ඊළඟට මම කියන එකම මමත් මටත් ඔහොමයි තේරෙන්නේ ඒකම තමයි කියලාන්න සදිසමානේ ඊළඟට සෙය්‍යමානේ වෙනවා මේ එයා කවුද මේ එයා දන්නේ මොකද්ද අන්න තමන් උසස් කියන එක. එතකොට ඒ ලෝකයේ උපරිම ගොරෝසු මට්ටමයි. ඊළඟට තව මට්ටමක් තියෙන මේ ධර්මයට හැෙනකොට තවත් මානෙ ක්‍රියාත්මක වෙන එකක් තියෙනවා. බුදුරණවහන්සේ පෙන්නනවා සද්ධම්ම සම්මත නියාම සූත්‍රවල මට මතක හැටියට යම් කිසි කෙනෙක් තමන්ට ගරහනවා නම් කියන්නේ අයියෝ මට තේරෙන්නේ නැහැ. අමාරුයි මේක බෑ මේක කරන්න බෑ. මේක එච්චරට අමාරුයි. දැන් මේ මොකක්ද දෙන්නේ? තමන් පහත් කියන මානෙ හීන මානයක් එනවා. මට බෑ කියන මානයත් එක්ක. එයාටත් අන්න ධර්මයට යමු වෙන්න බෑ. ඒත් මැනීමම්මනේ තියෙන්නේ. ඊළඟට ඔන්න කියනකොට ඔන්න යම් කිසි කෙනෙකුට මම කරන්න එකමයි මේ හරියටම හරි මේක තමයි මේ විදිහට මේ තමයි තේරෙන්නේ. දැන් මේ මොකද්ද? එයාටත් බෑ ධර්මය අවබෝධ කරන්න. සෙය්‍යමාන. ඒ කියන්නේ තමන්ට දැන් තේරෙන විදිහටමයි තියෙන්නේ. එහෙම අහන කෙනාටත් ධර්මය අවබෝධ කරන්න බෑ කියනවා. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවානේ. ඒක නම් ගොඩක්ම නීචයි ඒ කාරණාව. ඒ තමයි අර වැරදි වෙන අදහසින් අහන්නේ. ඒ කියන්නේ තමන් ඉහළ නිසානේ වැරදි හොයන්නේ. අන්න එතකොට ඉස්සරහා සෙය්‍යමාන. එතකොට ඔන්න ඔය විදිහටත් මානෙ ක්‍රියාත්මක වෙනවා. මට බෑ මේක තේරුම් ගන්න අමාරුයි. මම කවුද ඕක තේරුම් ගන්න? මට බෑ වැටහෙන්නේ නැහැ. එතනත් බෑ. මේ තේරෙනවා. ෂෝක් නේ මේක හරියටම හරි. ඊළඟට මේ අරයා කියන එක වැරදි නෙමෙයි මොකද්ද කියන්නේ? අන්න හීනමානිය, සෙය්‍යමානිය, හදිසමානිය, සෙය්‍යමානිය මාන තුන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔය ක්‍රම තුන දෙකම මම පැහැදිලි කරේ ලෝකීය කාරණාවත් එක්ක. දැන් අපි මේ කෙලෙසේ අයින් වෙන කාරණාව කියන තැන යමු වෙනකොට බුදුරණවහන්සේ පෙන්වන්නේ සක්කාය නිරෝධ ධර්මයක් නෙමෙයි. අයින් වෙනවා කියන පැත්තත් එක්ක කතා කරනකොට සක්කාය නිරෝධයක්නි පෙන්වන්නේ. සක්කාය නිරෝධයක් පෙන්වනකොට නම් යමක් මනින්නේ. දැන් අපි හිතමු හීනයි. මට බෑ මොකක් එක්කද? සක්කායත් එක්ක. ඊළඟට අර ඒකම නේ මට තේරෙන එකමයි හරියටම හරි. ඒ කාරණාව තමයි මටත් ඔය විදිහට තේරෙනවා. හරියටම වැඩෙනවා. හරි ඒක තමයි. දැන් ඒ මොකක් එක්කද? ඒත් සක්කාය එක්ක. අරය මොකද්ද කියන්නේ? ඒක වැරදිනේ. මේ ඔය මොකද්ද ඔය කියන්නේ? ඒත් මොකක් එක්කද? ඒ සක්කාය එක්ක. එතකොට කොහෙන් ගියා සක්කාය එක්කනේ. එහෙනම් සක්කාය නිරෝධ ධර්මයක් කියලා නැහැනේ. සක්කාය නිරුද්ධ වෙනකොට මනින්න මොකක් එක්කද? හීන කියන මැනීම මොකක් එක්කද? ඒ දෙන්නේ. සමානයි කියන මැනීම මොකක් එක්කද? තේරෙන තමන් කියන කාරණාවට අනුගත වෙනවා කියන එක. ලැබෙනවා කියන කාරණාව. තමන්ට ඒකත් දෙන්නේ සක්කාය නිරෝධයට. ඊළඟට අරය පහත් කියන කාරණා. ඒ කියන්නේ ඒක බාල එකක් වැරදි එකක් කියන්නේ. ඒකේ දෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඉක්ම වෙනවා සක්කාය නිරෝධ ධර්මයක් වෙනකොට. එහෙම නැති වෙනකොට මොකද වෙන්නේ? අර විදිහ මාන තුන ක්‍රියාත්මක වෙනවා. ඉතින් අර ධර්මයකට යොමු වෙච්ච කෙනෙකුට ওই මාන තුන ක්‍රියාත්මක වෙන විදිහ තමයි අයියෝ මට අමාරුයි තේරෙන්නේ නැහැ. මේක කොච්චර අමාරුද කියලා අන්න ඒ හිණමානි. ඊළඟට තේරෙනකොට අන්න සදිසමානයි. ඊළඟට සාමාන්‍යයෙන් මේ කෙනෙක්ගේ කියන එක අඩුපාඩුව දකිනකොට අන්න සෙය්‍යමානයි. කියන්නේ තව කෙනෙක්ට වඩා මම ශ්‍රේෂ්ඨ නිසානේ. ඉතින් ওই තුනම ඉන්න එකක් එක්කද අර සක්කාය කියන කාරණාවත් එක්ක මනින්න යමු වෙන්නේ ඒකත් එක්කනේ. මැනීමක් එක්ක අනුගත වෙන්නේ. සක්කාය නිරෝධයට යමු වෙනකොට අන්න ඒක ඉක්ම වෙන ප්‍රතිපදාවක්. ඉක්ම වෙනවා නෙමෙයි ඉක්ම වෙන ප්‍රතිපදාවක්. ඉක්ම වෙනකොට සක්කාය නිරෝධය සාක්ෂාත් වීමතොර ඒ කියන්නේ නිවීම සාක්ෂාත් වුණා කියන්නේ. ඒතර කතාව කතා කරන්න දෙයක් නැහැ. ඉක්ම වීමක් කතා කරන්න දෙයක්වත් නැහැනේ. එතකොට නිවුණා කියන එක. ඉතින් ඒක තමයි ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ධර්මයේ ණයට ওই විදිහට තමයි දෙන්නේ ගොඩක් වෙලාවට මේ ලෝකේ මට්ටමට එහා ගිහිල්ලා. ඉතින් ඔය ඔක්කොම ඉක්ම වෙනවා මේ සක්කාය නිරෝධය කියන කාරණාවත් එක්ක. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට අර තේරිගත ඒවා පොඩ්ඩක් කියවදී ආව ප්‍රශ්නයක් මේ
මේ උන්වහන්සේලා දැන් සමහර මේ භික්ෂුන් වහන්සේලා ශාසනයට ඇවිල්ලා තිනවා සද්ධාවෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරේ තිබ්බ සද්ධාවෙන්. හැබැයි මේ සද්ධාව මේ කාලෙන් කාලට වෙනස් වෙලා තිනවා. එහෙම ආපු කට්ටිය බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව කරලා තිනවා. අනුශාසනාව පිළිපැද්ද කියලා තිනවා. ඊට පස්සේ අවබෝධයටපත් වෙනවා කියලා තිනවා. එතන ස්වාමීන් වහන්සේ දැන් ඒ ගාථා ඔක්කොම ඒ කියන්නේ ඒවා කියවලා බලද්දී තේරෙන්නේ ඒ උන්වහන්සේලා ලොකු වීර්යයක් වඩලා තිනවා. කියන්නේ මේක අවබෝධ කරගන්න. මේ එතකොට දැන් අපි පුතඥ මට්ටමේ ඉන්න කෙනෙක් මේ දහමට ඇවිල්ලා ඒක අවබෝධ කරගන්නවා නම් මොන වගේ වීර්යයක්ද වඩන්න ඕනේ මොනවද අපේ වැඩි දියුණු කරගන්න ඕන දේවල් ඒක නම් තමයි චුට්ටක් දැනගන්න ඕනේ. ඔව් ඇත්තටම මේ දහමට එනවා කියන එක නිවැරදිවම වෙන්නේ සක්කාය නිරෝධය ප්‍රතිපදාවට අනුගත වෙලා පැමිණියා කියන එක. එතකොට ඒ කෙනාට අර අසාමාන්‍ය වීර්යයක් කරන්න පුළුවන් මේ ඒක අර මේ මස් ලේනහර මේ කියන්නේ ලේ මස් මේවා වියලේවා ඇට විතරක් නහර සම විතරක් ඉතුරු ඒවා කියන වීර්යයක් කරන්න පුළුවන් ඉච්චරටම යාලට ඒ සබෑ ප්‍රතිපදාව අනුගත වීම නිසා. එතකොට එහිම සක්කායනෝ ධර්මයට අනුගත වෙලා කියන්නේ අපි බණ ඇහුවා කියන එක හෝ ධර්ම ඉගෙන ගන්නවා කියන එක හෝ සිල් රකින්නවා භාවනා කරනවා පැවිදිනවා කියන එක හෝ නෙමෙයි. ඒක වෙනම කාරණාවක්. මොකද අද සමාජයේ අපේ සමාජයේ අර විමුක්තිකාමී පරිසර නැති නිසා අපිට අර මේ සාමාන්‍යයෙන් ඒ කාරණු වුණාමත් අපි හිතන බුදුරණවහන්සේගේ ධර්මයේමයි කියලා. එතකොට එහෙම නැති අය ගැන මම මේ කිව්වේ එහෙම නැතිව සම්පූර්ණයෙන් නිවැරදිවම සක්කාය නිරෝධයට අනුගත වෙලා යම් කිසි කෙනෙක් සද්ධාව පිහිටවාගෙන සැබෑම සද්ධාව කියන්නේ ඒක. නැත්තම් සද්ධාව කියන වචනයට වඩා කතා කරන්න පුළුවන් ප්‍රසාදය කියලා. ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතම තාපසයන් හටගත්ත ප්‍රසාදය. ඒ අපි දැන් අපිට දැන් හොඳට හිතලා බැලුවොත් අපි පහදින්නේ මහාමායා දේවියගේ මෞක්ෂෙන් ආපු මේ අවුරුදු 29 දී ගිහි අතහැරපු තපස් වෙස්සරන් බෝධි මූලයේදී බුදු වුණා කියපු ඒ කෙනාටනේ. ඒතොර ඒ කෙනා කියන්නේ හිටපු කෙනෙක් කියන අර ධර්ම විනය කියන එකට වඩා ඒ කෙනා කියන කාරණා. ඒ කියන්නේ ඒ කෙනා කියන එකත් එක්ක කෙනා කියන වටිනාකමත් එක්ක. එතකොට ඒ සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේ. හැබැයි අපි ඒකට ලේබල් එක අපිට තියෙනවා බුදුරන් වහන්සේ කියලා. එතකොට මේ පැහැදීම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මොකද ඒක අපිට තේරුම් ගන්න පුළුවන් අර ධාතු විභංග සූත්‍රයේදී හිමත් පුකුසාති බුදුරන් වහන්සේ හොයාගෙන යන්නේ බුදුරන් වහන්සේ නියම මහාන වෙලාමයි යන්නේ. බුදුරන් වහන්සේමයි හම්බ වෙන්නේ. හම්බුණාට ඒ ලස්සන රූපකය දැක්කත් මිහිරි කටහඬ ඇහුවත් බුදුරණවහන්සේව කියලා හඳුනාගත්තේ නැහෙනි. ධර්ම දේශනා කරාදී තමයි ධර්ම අවබෝධ වීමෙන් බුදුරණවහන්සේව හඳුනාගත්තේ. එතකොට අන්න ඒ විදිහට ධර්මයත් එක්ක බුදුරණවහන්සේගේ ශාසනයට යමික් පැවිදි වෙලා ආවම එයා අප්‍රමාදීව වීර්ය කරන එක තුලින් ප්‍රතිපදාව තමයි උචේර ගාථාවල තියෙන්නේ. මොකද ඒක තමයි සැබෑම ප්‍රතිපදාව. ඔය පැවිදි වෙනවා කියන ශාසනයේ පැවිදි වෙනවා කියන සැබෑම කෘත්‍යය. අනික් ඒවා බුදුරණවහන්සේගේ ශාසනය කියන සැබෑම යථාර්ථවාදී පැවිදීම නෙමෙයි. අනිත් ඒවා තියෙන්නේ අර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන උත්තමයාට ලේබල් කරපු බුදුරණවහන්සේ කියන අපි මේ ලෝකේ යම් සිද්ධි ටිකක් අල්ලලා දාගත්ත ශාසනය මහාන වීපක්. එතකොට ඒක සැබෑම එක නෙමෙයි. අරක තමයි සැබෑම ශාසනය මහාන වීම කියන්නේ. යා අනිවාර්යෙන් ප්‍රතිපදාට යනවා. එහෙම නොවිච්ච කෙනෙක් නේ දැන් පුතඥ කියලා කියන්න තියෙන්නේ. දැන් එහෙම නොවිච්ච පැවිදි වෙච්ච කෙනෙක් සහ එහෙම නොවිච්ච ගිහි කෙනෙක්. එතකොට දැන් එහෙම නොවිච්ච කෙනෙක් දැන් ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් මේ අපි හිතමු කෙනෙකුට නිවැරදිව ධර්මය හෙනවා කියලා අපි හිතමු බුදුරණවහන්සේ ළඟම මහාන වෙලා ඉන්නවා කියලා. ඔය සුණක්කත් වගේ බොහෝ අය හිතන්නේ බුදුරණවහන්සේ ළඟම මහාන වෙලා. එතකොට ඒ ළඟම මහල්ලා හිටියට සැබෑම කියන්නේ ඒ මහල්ලා හිටියේ ළඟ මහණුනා හිටියා කියන්නේම අර සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේට බුදුරණවහන්සේ කියලා දාගෙන ඒ බුදුරණවහන්සේ ළඟ මහල්ලා හිටපු එකනේ. ඒ ළඟ ඊළඟට දැනුත් තියෙන්නේ ඒකමනේ. එතකොට ඒ මහාන වීම කියන එක කොහොමත් අර සැබෑම ශාසනය ඇතුළත් වුණා කියන එක නෙමෙයි. කියන්නේ ධර්ම විනයත් එක්ක ඇතුළත් වුණා කියන එක ප්‍රතිපදාතවත් එක්ක ඇතුළත් වුණා කියන එක නෙවෙයි. එතකොට එහෙම යමුනා හිටපු කෙනෙකුට ගිහි හෝ අපි හිතමු පැවිදි නැති වුණා ගිහි හෝ කෙනෙකුට ධර්මයක් ඇහෙද්දී අවබෝධ වෙන්නේ නැති වෙන්නේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි බුදුරණවහන්සේ පෙන්නනවානේ මේක පෙන්නනවා උදුම්බරික සීනහ සූත්‍රයේ යම් කෙනෙක් තුල ප්‍රඥා විඤ්ඤුණං
ප්‍රඥාවයි යුක්තයි නම් ඊළඟට මායා බව නැත්තම් සටකපට බව නැත්තම් ඒ වගේ ඍජු උජු බුහුතයි ඍජු ගතියෙන් යුක්තයි නම් කියන්නේ ඍජු ගතිය කියන්නේ මේ ඇතුලේ හැඟීමත් එක්කම අන්නේ කෙනාට මට ඉක්මනින්ම අවබෝධ වෙන ධර්මය කියන්න පුළුවන් කියලා. ඊළඟ කර්ණිමච සූත්‍රයේදී තියෙනවා ශාන්ත පදය ළඟා කර ගැනීම සඳහා මේ යම් කිසි කෙනෙක් කියන්නේ අර්ථයේ දක්ෂ වෙනවා නම් එයා මෙව කරන්නට ඕනේ. ඒ තමයි දක්ෂ වෙන්නට ඕනේ, නිහතමානී වෙන්නට ඕනේ, ඍජු වෙන්නට ඕනේ, ඍජු විතරනේ මනා ඍජු වෙන්නට ඕනේ, මෘදු කර්මන්න වෙන්නට ඕනේ. කරුණු ගොඩාක් පැහැදිලි කරනවා. ඔන්න ඔය ටික අංග සම්පූර්ණව ඇති නොවීම නිසා මොකද වෙන්නේ? අර ධර්මයේ ඇහෙද්දිම මේ කියන්නේ ධර්මයේ ඇහෙන කෙනාට, නිවැරදි ධර්මයේ ඇහෙන කෙනාට. ධර්මයේ ඇහෙන්නේ නැති කෙනෙකුට අරව කොච්චර තිබ්බත් ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඒ උපදේශ පරිබ්‍රාජකයා වගේ අයට. එතකොට ඒ වගේ අයට කොච්චර ඒ ගුණයන් තිබ්බත් අවබෝධ කරන්න බෑ. මොකද ධර්මපදයක් ඇහෙන්නටම ඕනේ. ධර්මපදයක් සැබෑම දහම්පදය ඇහෙද්දී අවබෝධය කරා යමු වෙන්නේ නැති වෙන්නේ. අර ඒ කියන්නේ මේ සැබෑම වීරියට අනුගත වෙන්න බැරි වෙන්නේ. ඒ විදිහට යමු වෙන්න බැරි වෙන්නේ කුමක් නිසාද? මේ සැබෑ ගුණධර්ම නිවැරදිව පෝෂණය නොවෙච්ච නිසා ගිහි හෝ පැවිදි. එතකොට දැන් ගිහි කෙනත් පැවිදි කෙනත් මේ ටික ඇති කරගන්න වෙනවා. දැන් ගිහි කෙනාට ඇත්තටම අදාළ නැහැ බුදුරණවහන්සේ සම්පූර්ණයෙන්ම මේ ශාසනයට ඒ කියන්නේ ඒ කියන්නේ එහෙම ඇති නොවෙච්ච කෙනෙකුට මේ නීතිම ඒ කියන්නේ යම් කටයුත්තක් දෙන්න බුදුරණවහන්සේට අදාළ නැහැනේ. මොකද බුදුරණවහන්සේ වෙනුවෙන් ඇවිදින්න නැහැනේ. දැන් බුදුරණවහන්සේ වෙනුවෙන් ආපු කෙනෙක් ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතම තාපසයා කියන ඒ බුදුරණවහන්සේ කියලා ලේබල් කරගත්ත ඒ උත්තරමයා වෙනුවෙන් මේකට ඇවිදලා ඉන්නවනේ දැන් කොහොමද ධර්මයත් එක්ක අවබෝධ කරන්න ඕනේ කියලා. අන්න ඒ කෙනෙකුට බුදුරණවහන්සේ වෙනම වැඩපිළිවෙලක් පෙන්වා දීලා තියෙනවා. අර මේ ඒ කියන්නේ ධර්මයේ හරියට ඇහෙද්දි මම කියන්නේ අන්න අර ගතිය ඇති කරගන්න. ඒ කියන්නේ ඍජු මෘදු අර මැටි පිටක් වගේ මෘදු වෙනවා කියන්නේ මෘදු කර්මන්නේ ඊළඟට ඒ කර්ම ඇති කරගන්න වෙනම වැඩපිළිවෙලක් වෙනවා. ඒ තමයි ඒ භික්ෂුවකට පෙන්වන වැඩපිළිවෙල මහාන වුණාට පස්සේ කියන්නේ අවබෝධය කරා යමු නොගිය සැබෑ බුදු සාසනේ මහාන නොවිච්ච. ඒ කියන්නේ සැබෑම බුදුරණවහන්සේගේ ධර්ම විනයට අනුගත නොවිච්ච. අන්න ඒ අයට ධර්ම අවබෝධ වීම සඳහා ඒ කියන්නේ සැබෑ බුදු සාසනය ඇතුළත් වීම සඳහා සැබෑ බුදු සාසනය තුළ ඉන්නේ 4 කොට්ටාසයයි. බුදුරණවහන්සේ පෙන්නනවා මේ සාසනයේ වඳ නැහැ කියලා. ඒක පෙන්වන්නේ මේ දීඝනිකායේ සූත්‍රයක තියෙන ලස්සනට ඒ කාරණාව පෙන්නලා ගෝවින්ද සූත්‍රයේදී මේ ශාසනයේ වඳ නැහැ කියන මගේ පැවිදි ශ්‍රාවකයෝ කියන්නේ මේ 4 කොට්ටාසෙන් එකක්. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත්. එතකොට මේ අය තමයි බුදුරණවහන්සේගේ පැවිද්දෝ, ශ්‍රාවකයෝ, පැවිදි අය. මොකද ශාසනය හිස් නැහැ. එතකොට එහෙම නොවිච්ච අය නොවුනහම සිවුරු දාගෙන උපසම්පදා සුටගෙන මොන විදියකට හිටියත් ඒ ශාසනයේ සැබෑ බුදුරණවහන්සේගේ ශාසනයට ඇවිදලා නැහැනේ. හැබැයි ඒ වුණාට නාමිකව තියෙනවනේ. ධර්මයක් ඇහෙනවා නාමිකවක් තියෙනවා. එහෙනම් එතෙන්ද යමු වීමට අන්න බුදුරණවහන්සේ වෙනම වැඩපිළිවෙලක් පෙන්නනවා. දැන් ධර්මයේ ඇහෙනවා නම් මේක නැත්තේ අර ඇතුලේ තියෙන අසත්පුරුෂකම එකට ඇත්තටම අසත්පුරුෂකමක් ලෝකේ අර කරුණු දියුණු නොවෙච්ච නිසා ඒකට බුදුරණවහන්සේ පෙන්නලා දෙනවා ආචාර්ය උපාධියෙන් අසුරු කරගෙන ඒතර ආචාර්ය උපාධ්‍යා වෙන්නට ඕනේ කොයි වගේ කෙනෙක්ද සම්පූර්ණයෙන්ම අර සැබෑම ධර්ම විනයත් එක්ක ඉන්න කෙනෙක්. එතකොට එයා අසුරු කරගෙන සම්පූර්ණ මුළු ජීවිතේම අරයා කැප කරන්න ඕනේ ආචාර්යවරයාට. ඒ කියන්නේ ආචාර්යවරයෙක් තෝරගෙන ඒ ආචාර්යවරයාට. ඒ කියන්නේ දැන් ඒ වත් පිළිවෙත් ටික බලගොත් එහෙම ඒකේ එයාට කරන්න මුකුත් දෙයක් නැහැ. තමන්ගේ ජීවිතේ කටයුතු කරන්න. ඒ කියන්නේ දැන් අද කාලේ නම් මේ ටැප් වතුර තියෙනවා මේ හැම එකක්ම තියෙනවා ගින්දර තියෙනවා. දැන් ඒ කාලේ මුකුත් නැහැනේ. එතකොට වතුර අදින්නට ඕනේ, වතුර උණු කරලා දෙන්නට ඕනේ, සිවුරු හොදන්නට ඕනේ, සබන් හදන්නට ඕනේ. ඊළඟට රෙදි හොයන්නට ඕනේ, සිවුරු මහන්න. ඊළඟට දානෙ ගිහින් දෙන්නට ඕනේ. මේ හැම එකම හැම දෙයක්ම කරන්නට ඕනේ ගුරුවරයාගේ. ඊළඟට ඒ විතරකුත් නෙමෙයි Tamanට හිතන දේවල් කියන්නට ඕනේ. රාගය ආවත්, දේශය ආවත් කොහෙවත් යන්න බෑ. මේ තම ගුරුවරයාට කියන්නේ නැතුව කිසිත් මේ ඒ කියන්නේ ගුරුවරයා ඉන්න තැනින් කොහෙටවත් යන්න බෑ. ගුරුවරට කියන්නේ නැතුව. ඊළඟට අඩුම තරමේ වෙන කෙනෙකුට උපස්ථාන කරන්න යන්නත් බෑ. මොකක්වත් කරන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ අදහස් වලට ඉඩ දෙන්නේ නැති වෙන විදිහට බලෙන් බුදුරණවහන්සේ හුරු කරනවා. මොකද මෙහෙම හුරු කරන්නේ? ධර්මයක් ඇහෙද්දී අවබෝධ කරන්න බැරිලා තියෙන්නේ මොකක් නිසාද? අර මෘදු ගතිය නෑ. නිහතමානී ගතිය නෑ. ඍජු ගතිය නෑ. කීකරු ගතිය නෑ. ඒවා මදි. අන්න ඒව ඇති කරන්නේ නැමීම උපරිම ඇති කරන්න අර බුදුරජාණන් වහන්සේ
වැඩ පිළිවෙලක් පෙන්නනවා. එතකොට එයාගේ ජීවිතේ මොකුත් කරන්න දෙයක් නැහැ. අනික ඒ කාලේ මේ පොත්වල ධර්මයේ නැහැ. ඊළඟට දුරකථන රෙකෝඩර් මොකක්වත් නැහැ. අහන්න දෙකක් නැහැ. මොකක්වත් නැහැනේ. ඔක්කොම අර ගුරුවරයන් අහගන්නත් ඕනේ. ඒකත් අහගන්න ඕනත් ඉතාලම කියන්නේ මේ අසුරු කරනවනේ ඉතාලම ප්‍රේමයෙන් ගෞරවයෙන් ලැජ්ජා බයෙන් යුක්තව ඉතාලම නැමීමෙන් යුක්ත අසුරු කරන්න ඕනේ. අසාමාන්‍ය විදිහට. එතකොට අර එක වදනක් කියනකොට පැදකුණු කරලා පිළිගන්නවා. ඔන්න ඔය විදිහේ හුරු කිරීමක් කරනවා. එහෙම හුරු කිරීමක් කරනකොට දැන් මොකද වෙන්නේ? අර ඇහෙන බණපදේ පුදුම වැදගත්. අනික පොඩි කාලේ එයාගේ ජීවිතයේ තියෙන එයාට මොනවද කටයුතු කරගන්න. ඒ කියන්නේ අහපු බණපදයක් හරි එයා අහන්නේ ඉතාලම අවධානය විතර මතක හිටිනවා. මතක හිටපොදී අමතක කරන්න දෙන්න බෑ. අධ්‍යයනය කරන්නට ඕනේ. ඊළඟට ඔන්න ඔය කරුණු එයාට කරන්නත් පොඩි කාලයයි තියෙන්නේ. මොකද හේතුව සම්පූර්ණයෙන්ම ගුරුවරයාගේ වැඩ කටයුතු. අවුරුදු 5ක් අනිවාර්යෙන් හැමෝම ඉන්නට ඕනේ. හැබැයි යම් කිසි කෙනෙක් අවුරුදු 5ක් ඉද්දිත් අර විදිහට ශාසනයට අනුකූල විදිහට මේක උන්නේ නැත්තම් ජීවිතාන්ත දක්වාම ඉන්නට ඕනේ. මොකද ශාසනය මහාන වෙන්නේ පන්සලක් බලාගෙන ඉන්න, අනිත් අයට බණ කියාගෙන ඉන්න, තව ප්‍රශ්නයක් ආව විසඳන්න පුළුවන් වෙන විදිහට ඒකකට නෙමෙයි ශාසනයට අනුගත වෙන්නේ. ශාසනයට අනුගත විය යුත්තේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවට අනුගත වෙන්න. එහෙනම් ඒ විදිහට සැබෑම ගුණය කියන්නේ කරරව කිව්වොත් සෝතාපන්න වුණ නැත්තම් කියන එකනේ. කියන්නේ සක්කාය නිරෝධ අනුගත වුණ නැත්තම් එයාට තනියම ගියා කියලා වැඩක් නැහැ. මොකද ධර්මයක් ඇහෙද්දී අනුගත වෙන්නේ නැත්තේ සාසනයට ඇතුළත් වෙන්නේ නැත්තේ සෝතාපන්න වෙන්නේ නැත්තේ යාගේ තියෙන මේ ඍජු ගතිය නැතිකමනේ මුදු කර්මන්නේකස නැතිකමනේ යුක්ත බව නැතිකම නිසානේ. එහෙනම් තවත් ඒ ආචාරය අසුරු කරගෙන ඒ කටයුතු කරන්නට වෙනවා. ඒ ඉච්ඡරට ගුණය දියුණු කරගන්න. එහෙම දියුණු කරගන්න ඇසුරු කරනකොට තමයි අර ගුණය දියුණු වෙනකොට දැන් ධර්මය ඇහෙන නිසා ධර්මය ඇහෙන්නේ නැත්නම් ඉතින් මේ කොච්චර දියුණු කරගත්තත් එයාට අවබෝධය කරා යන්න බෑ. ධර්මය ඇහෙනකොට මේ ගුණය දියුණු කොටන්න එයාට අවබෝධය කරා යමු වෙලා අන්න අර වීරිය දිගට කරන්න පුළුවන්. දැන් මෙන්න මේ කාරණාව අද ගොඩක් වෙලාවට අර කළ යුතු නිසා කරනවා මිසක් ඒ කියන්නේ අවංක ඇතුලෙන් කරන ගතිය අඩුයිනේ. අවංක ඇතුලෙන් කරනවා නම් ඒ කාරණාව කියන්නේ තමන්ගේ එක දේ සම්පූර්ණයෙන් අතහැරලා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් තමන්ගේ දානි ගන්න එක, තමන්ගේ සිවුරු හොද ගන්න පඳු ගහන එක, තමන්ගේ නාන කටයුතු නැත්නම් තමන්ගේ මොනවා හෝ දැන් ඒ කිසිදු කටයුත්තක නෙමෙයි එක තියෙන්නේ. මේ තමන්ගේ ආචාර්යය කටයුත්ත. ඊළඟට තමන්ට හිතෙනකොට කොහේ හරි යන්නේවා තමන්ට මේ කොහේ ඊළඟට කාට හරි කතා කරන්න යන්නේවා ඊළඟට කාට හරි බණ කියන්න යන්නේවා ඒව කරන්න තමන්ට අයිතියක් නැහැ. එච්චරටම අර සැබෑ ධර්මයේ කියන ආචාර්යයට නැමෙන්න ඕනේ අර ගුණය හුරු කරනවා. ඒක හුරු වෙන උනාට පස්සේ අර ධර්මයේ දැන් ධර්මය ඇහෙද්දී ඒක ඇහෙනකොට අන්න අවබෝධය කරා යනවා. මොකද අර නැමීම උපරිමයෙන් එදෙනවා. අර පිස්සු අයගේ මම උපමාව කිව්වේ. එතකොට අර අහන්න නැති පිස්සෝ ඉන්නේ දොස්තරගේ. අන්න දොස්තරගේ අහන්න නැති පිස්සන්ට අර කොහොම හරි මොනවා හරි ක්‍රමයකින් හොස්පිටල් එකේ ඉන්නේ දැන් කොහේ හරි අර දොස්තරව විශ්වාස කරන විදිහට මොනවා හරි ඒ කටයුතු කරනවා වගේ. දොස්තරට නැමෙන්න ඕන විදිහට කටයුතු කරනවා වගේ. ඔන්න ඔය වීරිය කරන විදියක් ශාසනය ඇතුළත් වෙච්ච අයට පැහැදිලි කරනවා මේ ධර්ම අවබෝධය කරා යමු වෙන්න. ඉතින් එහෙම යමු වෙච්ච කෙනෙකුට තමයි ප්‍රතිපදා යමු වෙලා අවබෝධය කරා යන්නේ අර ගුණයන් දියුණු වෙලා. නැත්තම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සැබෑම ශාසනය මහාන වුණා නම් ඒ වගේම සැබෑමටම ආචාර්යවරයෙක්ගෙන් මිදීම ශාසන කෘත්‍යයත් එක්ක බලනකොට සැබෑම ශාසන කෘත්‍යයත් එක්ක බලනකොට හොතාපන්න වෙන්නට වෙනවා. සැබෑම ශාසනය ඇතුළත් වෙන්නත් ඒක වෙන්නට වෙනවා. ඉතින් ඒකට මේ අර මේ මෘදු ගතිය ආදී ඇති කරගන්න යමු වෙන්නට ඕනේ. එතකොට කොච්චර ධර්මයක් වුණත් අවබෝධ වෙන්නේ නැති මෙන්න මේ කරුණු දිනු වෙච්ච නැති නිසා එහෙනම් අපි දැන ඒක ප්‍රහාණය කරන්න ඕනේ. දැන් ওই පැවිදි කෙනෙක් එක්කනේ මම පැහැදිලි කරේ. ඒතකොට ගිහි කෙනෙක් එක්කන ගිහි කෙනාට මේ වගේ වැඩපිළිවෙලක් සම්පූර්ණයෙන් කරන්න බැහැනේ. මොකද සැබෑවටම තමන්ගේ ජීවිතේ බඳු වූ ආචාර්යවරයෙක් එක්ක කටයුතු කරන්න බෑනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයයි ආචාර්ය ජීවිතය දෙකක් වෙන්න බෑ. එච්චරටම නැමිලා තියෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ දෙක වෙලා ආචාර්යගේ ජීවිතේ එක වෙන්නට ඕනේ. ඒ එච්චර නැමීම. එතකොට ඒ නැමීමක් එක කටයුතු කරන්න බැහැනේ ගිහි ජීවිතේ. හැබැයි ගිහි ජීවිතේ යම් මට්ටමකට පුළුවන්කම ලැබෙනවා මේ මොකක් එකද මේ ධර්මයේ ඒ ඇහෙන කල්යන මිත්‍රයා කියන කාරණාවත් එක්ක ඒක එක් හරියම් නැමියාවක් ඇති කරගන්න පුළුවන්කම ඇතිවීමත් එක්ක. ඊළඟට හිතා ඒ කියන්නේ මේක අමාරුයි ඇත්තට. ගිහි කෙනෙකුට දැන් අතන ඒ කියන්නේ පැවිද්ද කියන්නේ අභ්‍යවකාශ වගේ ගිහි ගෙදර සම්බාධෝ ගරාවාසෝ කියලානේ පැහැදිලි කරන්නේ. කොහොමත් ඒක ඇත්ත. ඒක හැමමයි. කවදාවත් මේ අර මුනි සූත්‍රය පැහැදිලි කරනවා කිසි දවසක පැවිද්දෙක් හා සම කරන්න බෑ ගිහි කෙනෙකුට. හැබැයි ඉතින් අර විදිහට හිතා හරි කල්පනා කර හරි අපි අර මෘදු ගතිය ඇති කරගන්න, නිහතමානී ගතිය ඇති කරගන්න එව්ව බලෙන්
අර ධර්මයක් කියන කල්යාණ මිත්‍රයා එක්ක හරි අනුගත වෙන්නට ඕනේ. ඔන්න ඔය වීරිය ආයාසයෙන් දරන්න ඕනේ. හැබැයි මේක හොඳට මතක තියාගෙන ධර්මයන්ම ඇහෙන තැනදී. ධර්මයක් ඇහෙන්නේ නැත්නම් ඉතින් අර ඒ දේ කරන එකේ වටිනවා. මොකද හේතුව තමන්ගේ ගුණ ධර්මයක් නෙවෙයි. මේ තමන්ට යහපතක් නෙවෙයි. එතකොට ඒ ධර්මයක් ඇහෙද්දී ඒ කාරණා වෙනකොට යා අනිවාර්යෙන් කාපොටි කරා යමු වෙනවා. බුදුරණවහන්සේ පෙන්වලා දීලා තියෙනවා අර මේ දුම්බරික සීනාද සූත්‍රයේදී යම් කිසි කෙනෙක් මේ ගුණයෙන් යුක්තයි නම් ඒ කෙනාට මේ දවස් 7න් මේ අවබෝධ කරා යන්න පුළුවන් කියන මේ ධර්මයත් එක්ක. ඒ කියන්නේ එච්චරට ඒක හරි. නිවැරදිවට මේක වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් එහෙම ඔය අර චේරගාතාවල තියෙන විදිහට යම් කිසි කෙනෙක් ඒ කියන්නේ ඒ වීරියක් කරන වැඩපිළිවෙලට අනුගත වෙන්නේ නැහැ කියන්නේ. කියන්නේ ඇත්තටම මේ ධර්මිනියට ආවේ නැහැ කියන්නේ අපි මේ ලෝකයෙන් පිටට මේ සිවුරු දාගෙන උපසම්පදාසල් රැකගෙන මේ විදිහට හිටියා කියලා ඒ කාරණාව සැබෑම ශාසනයට ඇතුළත් වුණා නෙමෙයි. මොකද මේ ශාසනයෙන් පිට කිසිදු විදිහකින් ශ්‍රමණවරු නැහැ කියන බුදුරණවහන්සේ කියන්නේ පළවෙනි ශ්‍රමණයා නැහැ, දෙවෙනි ශ්‍රමණයා නැහැ, තුන්වෙනි ශ්‍රමණයා නැහැ, හතරවෙනි ශ්‍රමණයා නැහැ කියන්නේ මගපරලාභීන් නැහැ. ඒතර මගපරලාභීන් නැති වෙන විදිහකට අපි කටයුත්තක් නැති විදිහකට යමක ඉන්නවා නම් ඒක බාහිර ශාසනයක් නේ. මොකද මේ ශාසනයේ අය ඉන්නවා. ඒතර මේ ගෝවින්ද සූත්‍රය පැහැදිලි කරනවා මගේ ශ්‍රාවකයෝ මෙහෙමයි කියලා. එතකොට එහෙනම් එතින් ඇතුළත් වෙන්න කොච්චර කැපකිරීමක් යොමු වෙන්න වෙනවද අර සැබෑම ධර්මයත් එක්ක. ඒක මහා වීරිය. ඉතින් ඒ නිසා ධර්මයේ ඇහෙනකොට අපි පුළුවන් තරම් මෙන්න මේ අසත්පුරුෂ නැත්තම් අර මාන්නය, මුදු නැති බව, විවෘත නැති භාවය, සටකපට මායා බව මෙන්න මේවා අයින් කරන විදිහේ කටයුතු අපි හිතා පුරුදු කරන්නට ඕනේ. ඒවා ප්‍රහාණය කරන කටයුතු. ඒකට තමයි අපි අප්‍රමාද වෙන්නට ඕනේ. නැත්නම් එහෙම වුණාට පස්සේ අර ලේ මස් වියලේවා ඉතුරු වෙතොත් ඇටනහර සම ඉතුරු වේවා කියන එකට බලෙන් කියන්න දෙයක් නැහැ. ඒ කියනකොට තමයි ඒක ලොකු මේක වෙන්නේ. නමුත් ඒ කෙනාට අර නැති දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමු ගහක් තියෙනවා කියලා කිරි ගහක්. එතකොට කිරි ගහේ කොහොමද කිරි තියෙනවා. එතකොට කෙටුවොත් කිරි එනවා. සඳුන් ගහක් තියෙනවා කියලා ගහේ කොහොමද සුවඳ තියෙනවා. කෙටුවොත් සුවඳ එනවා. එතකොට අන්න ඒ වගේ තමයි සෝතාපන්න කෙනෙකුගේ කොහොමත් එයා අවබෝධ කරා යනවා. හැබැයි ඒ කෙනාට අර යම් උත්සුකයක් දුන්නට පස්සේ ඒක වැඩිපුර යමු වෙනවා. ඒකයි වෙනස තියෙන්නේ. හැබැයි අපි හිතමුකෝ මේ සුවඳ නැති ගහක් මේ ගඳ එන ගහක්. එතකොට කොහොමත් ගහේ සුවඳ නැහැ. ඒක කොච්චර කෙටුවක් තියෙන්නේ ගඳමයි. ඉතින් ඒක නිසා එහෙනම් ඒක අමාරු වැඩක් නේ. ඒක කියන්නේ වෙන්නේ නැති වැඩක් නේ. එහෙනම් සුවඳ එන්න කියලා ඒක කළා හරියන්නේ නැහැ. එහෙනම් ඊට කලින් දේ කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙනම් අර ගහ අයින් කළා මුලින්ම ඉඳන්න ඕනේ සුදු හඳුන් බීජයක්. එතන ඉඳලා යන්නට ඕනේ. අර ගහ අයින් කරන්න. අයින් කරන්න තු බෑ. එහෙනම් අපි තුල තියෙන ඒ කියන්නේ මුලින් කළ යුත්තේ ඒකට. අපි තුල තියෙන අර කරුණ ටික අයින් කරලා අර මුල ඉඳලා යන්නට ඕනේ. අන්න එතකොට තමයි ඒ සුවඳ ගහක් මුලින් ඉඳලා හැදෙනවා වගේ තමයි අර බුදුරණවහන්සේ පෙන්නපු ඒ සැබෑම පැවිද්දෙකුට තියෙන ලෝකේ ප්‍රතිපදාව. ඒකත් එක්ක යමු වුණාම තමයි ධර්මයේ හැදී අවබෝධය කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක තමයි ඒ වීරියේදී සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි ස්වාමීන් වහන්සේ. මේ අපි ස්වාමීන් වහන්සේ දැන් ඔය සක්කාය කියන කාරණය ගැන කියද්දී අපි ස්වාමීන් වහන්සේ ඒක තියෙන මේ වැදගත්කමට මේ කැම්පොට පැහැදිලි කරගන්න පුළුවන් අපි ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් ඔය ಗುಣධර්ම පවා අපි ස්වාමීන් වහන්සේ අපි ගමුකෝ අපි ස්වාමීන් වහන්සේ සක්කෝජුජ සෝජසකාකාර නියමිත සූත්‍රයේ තියෙන ಗುಣධර්ම පවා ඒවා පවා අපි ස්වාමීන් වහන්සේ අපිට ඒ කියන්නේ තමා කියන තැනින් ඒ ಗುಣධර්ම දැන් අපිට ලෝකයේ මට්ටමින් ගත්තොත් අපි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මුදු වෙන්න එතකොට නිහතමානී වෙන්න ඔය ಗುಣධර්ම කියන එක අපි ස්වාමීන් වහන්සේ ඕන කෙනෙක්ට වඩන්න පුළුවන් කාරණානේ අපි ස්වාමීන් වහන්සේ. ඒක බැරි කමක් නැහැ. කියන්නේ සාමාන්‍ය විමුක්තියක් වෙන කෙනෙක්ට ඒ වගේ කෙනෙක්ට ඒ දේවල් තමා තුළින් මේක තමන්ට වර්ධනය කරගන්න පුළුවන් අපසන්නස. එතකොට අර සක්කාය කියන කාරණේ මතුන ඒ කියන්නේ ඒ කාරණේත් එක්ක ඒ කරුණු කාරණා ඉස්මතු වෙන්න නම් ඒ කියන්නේ තමා කියන බවින් ඒ ಗುಣධර්ම වැඩෙනවා කියන එකට පැත්තට යොමු වෙන්නේ නැතුව ඒකට ඉඩ දෙන්නේ නැතුව ඒක ඒ ගුණධර්ම වැඩිම කියන පැත්තට යොමු වෙන්න නම් කල්යාණ මිත්‍රයා කියන එක අනිවාර්යයෙන්ම ප්‍රකට වෙන්න ඕන කාරණයක් වෙනවානේ අපසනස්. කියන්නේ දැන් කල්යාණ මිත්‍රයාට යොමු වෙලා එයාටම ඉඩ දීලා එයා කෙරෙහිම මේවා වෙද්දී ඔය සියලු මුදු බව, නිහතමානී බව, ඔය කාරණා සියල්ල ගුණධර්ම නිකම්ම ඒ විදියට ඒ ගුණධර්ම වැඩිම සිදු වෙනවා නේද අපසනස්. ඒකෙන් තොරව වැඩෙන ගුණධර්ම නෙවෙයි නේද අපසනස් මෙතනදී ඔබ වහන්සේ ප්‍රකට කරන්නේ. මට පොඩ්ඩක් ඒක විස්තර කරන්න පුළුවන් නම් තේරුම් ගන්න අපසනස්.
තෙරුවන් සරණයි. ඔය ඉතින් එහෙමනම් ඉතින් මේ ලෝකේ බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැතුව, කල්යාණ මිත්‍රයෙක් නැතුව මේ ලෝකේ අවබෝධය කරා යන අය ඉන්න ඕනනේ. දැන් මෙහෙමත් තව කරුණු ගොඩක් එකතු කරගන්න වෙනවා. අපි හිතමුකෝ දැන් ඔකට දැන් ඔය මුදු නිහතමානී ඔය ගතියට අවශ්‍යයි නිපක ගතිය, ප්‍රඥාව කියන ගතියත් අවශ්‍යයිනේ. දැන් ඔය හතරමත් එක්කත් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර ඍජුයි, මෘදුයි, ඊළඟට විවෘතයි, ඊට පස්සේ ප්‍රඥාවන්තයි ලෝකේ. ඒත් අවබෝධ කරන්නේ නැහැ කල්යාණ මිත්‍රය නැත්තම්. ඊළඟට අපි හිතමු කල්යාණ මිත්‍රයෙකුත් එක්ක මෘදුයි, නිහතමානී, අවංකයි, ඒ ඔක්කොම ටික තියෙනවා, නුවණ නැහැ. ඒත් අවබෝධ කරන්නේ නැහැ. එතකොට එහෙනම් ලෝකේ පැත්තෙන් නුවණයි, මෘදු, ගුණ, ඒ නිහතමානී, මේ සියල්ලක්මයි කල්යාණ මිත්‍රය. මේ ඔක්කොම තියෙන්නට ඕනේ. මේ එකක් හරි අඩුනොත් බෑ. එතකොට අනිවාර්යයෙන්ම එහෙනම් මේ අපට ඕන විදිහට, ඒ කියන්නේ දැන් ඇතරම එතනමත් දැන් අපි කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම්, ගුරු විශේෂයෙන් පැවිද්දෙකුට ආචාර්යෙක් ඉන්නවා නම්, එයාට අපි හිතමු එයා වෙනම මොනවා හෝ දෙයක් කරගෙන ඉන්නවා කියලා, මෘදු ගුණය ඇති කරගෙන, එතනම මේ ඇතරම වංචනික බවක් තියෙනවානේ, සැබෑවටම නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු එයා දැන් ඔන්න නිහතමානී විදිහට ගුණයක් පුරු කරනවා කියලා, එන කල්යාණ මිත්‍රට නැමෙන්නේ නැතුව වෙනම කරගෙන යනවා. එතකොට එතනම එයා සැබෑම ගුණය පුරුදු කරන්නේ නැහැ. එයා වංචනිකයි ඇත්තටම. එයා ඍජු ගතියක් නැහැ, වංචනිකයි. මේක තනි කරම තියෙන්නේ කල්යාණ මිත්‍රය එක්ක. මේක තනි කරම තියෙන්නේ ආචාර්ය කල්යාණ මිත්‍රය. ඒ කියන්නේ කල්යාණ මිත්‍රත්ව ආචාර්ය. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්ම අනුගත වෙන ප්‍රතිපදාව පෙන්වන. එතකොට ඒකත් එකමයි තිබිය යුත්තේ, නැතුව තමාට ලැබෙන විදිහේ ඌ දෙයක් එක්ක නෙවෙයි. තමාට ලැබෙන විදිහේ ඔන්න දැන් එයා ගුණයක්, නිහතමානී ගුණයක්, ඍජු ගතියක් කියා මේ නිකන් හුරු වෙනවා. ඒ තමන් හතට වෙන්නේ ඒකත්. ඒ කියන්නේ එයාගේ නුවණ ගතියක් නැහැ. ඇත්තටම ගත්තොත් එතනදී යම් අඩුවක් තියෙනවා. කියන්නේ කල්‍යාණ මිත්‍රයෙක් ඉද්දී හිමු වුණොත්, ඒ කියන්නේ පැවිද්දෙකුට විශේෂයෙන් ආචාර්යයා ඉද්දී හිමු වුණොත්, එයාගේ ඒ ඍජු ගතිය අවංක නැහැ. ඍජු ගතිය සත්‍යවාදී නැහැ. මොකද එහෙම වෙන්න බෑ යාට. අවංක කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවනම්. කියන්නේ යාට යොමු වෙන්න තියෙන මේ කල්‍යාණ මිත්‍රයා එකමයි. කියන්නේ කල්‍යාණ මිත්‍රයාට තමයි ඒ ඍජු ගතිය, මෘදු ගතිය, නිහතමානී ගතිය, ඊළඟට මේ අවංක ගතිය, මේ සක්කායකට තහවුරු වෙන්නේ නැති වෙන විදිහට යොමු වෙන්නට ඕනේ. අසාමාන්‍ය විදිහට. එතකොට ඒක කල්‍යාණ මිත්‍රට යොමු වෙලාම. කියන්නේ තමන්ගේ දෙයට යොමු නොවි. එහෙම නැතුව කොච්චර කරත් මේ යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒක ලෝකේ ඕන තරම් ඉන්නවනේ. දැන් මම අර ටික පැහැදිලි කරද්දිම ඉස්මතු කරානේ, ධර්මයක් ඇහෙද්දි කල්යාණ මිත්‍රයෙක්ගෙන් අවබෝධ වෙන්නේ නැත්නම් මේ ටික කරන්න ඕන කියන්නේ. එතකොට සැබෑ ධර්මයක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඇහෙද්දි අවබෝධ වෙන්නේ නැති තැනදී අන්න හුරු කරන එක තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. එතකොට එහෙම නැතුව කොච්චර කරන්න ගියත් ධර්මයක් ඇහෙනවා කියා හරි, කෙනෙක් ඉන්නවා කියා හරි, තමන්ට ඕන විදිහට මොනවා හෝ ඔන්න තමන් නිහතමානී කියලා, තමන් ගුණවත් කියලා මේ මොකක් හරි හුරු කරන්න යනවා කියන එකෙන් ඒක මේ තමන් තවත් මෝනිච්චාවක් කරන්නේ. කෙනාට සැබෑම කල්යාණ මිත්‍රයට නැමීම කියන කාරණාවට සක්කාය නිරෝධ වෙන විදිහට වෙලා නැහැ. ඉතින් ඇත්තටම මේක මේ සාමාන්‍ය මේ ලෝකේ කෙනෙකුට මේක ලෝකයේ ගත්තාට පස්සේ ලෝකේ හරි අමාරු වැඩක්. මොකද ලෝකයා හැමෝම කැමති තමන්ගේ දේ තහවුරු කරගෙන ඉන්න වැඩපිළිවෙලකටනේ. ඔකයි ලෝකයා කැමති. ඉතින් මේ තමන්ගේ දේ තහවුරු කරගෙන ඉන්න වැඩපිළිවෙලක් එක්ක යන්නේ නැති වෙන විදිහටයි මේ කටයුතු වෙන්නටත් ඕනේ නැත්තේ. දැන් බලන්නකෝ මේ උපරිස පරිබ්‍රාජක කියලා ඒ අය ගත්තාට පස්සේ ආචාර්යවරු, ඒ කියන්නේ සැබෑම අය නැහැ, ගුරුවරු නැහැ. එහෙම නැතුව තියෙද්දී ඒ ගුණය ඇති වුණේ. ඒ ගුණය ඇති වෙලා හොයාගෙන එනවා. හත්ති හොයාගෙන එනවා. එතකොට යාළගේ ගුණය එහෙමම තියෙනවා. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. අන්න කෙනා ආවට පස්සේ, හම්බුණාට පස්සේ මොකද වෙන්නේ? අර ගුණයත් එක්ක අන්න අවබෝධය කරා යනවා. ඉතින් ඒක කෙනත් එක්කම කල්‍යාණ මිත්‍රත් එක්කම සම්පූර්ණයෙන් තියෙන්නට ඕනේ. නැත්තම් කොච්චර තිබ්බත් ඒක වෙන්නේ නැහැ. දැන් චංකි සූත්‍රය පැහැදිලි කරන්නේ එවැනි අය පිළිබඳව. සත්‍යවාදී. එතකොට සත්‍ය ගවේෂණය කරන සත්‍යවාදී එවැනි අයට කොච්චර යාළගේ ගුණය තිබ්බත් අවබෝධය කරා යන්න බෑක දුෂ්ටක්ෂණයක්. ඇයි අරක එන්නේ නැහැ කල්‍යාණ මිත්‍රයෙක් එක්ක. එතකොට කල්‍යාණ මිත්‍රයෙක් එක්ක එද්දි අරවා මොකක් නැත්තම් ඒකත් දුෂ්ටක්ෂණයක්. එතකොට ඒ කල්‍යාණ මිත්‍රයෙක් එක්ක ධර්මයේ දෙද්දි අර
අර කරුණු ගුණය කල්‍යාණ මිත්‍රයට ප්‍රකට වෙන්න, කල්‍යාණ මිත්‍රයට ඉස්මතු වෙන්න, කල්‍යාණ මිත්‍රයට නැමිච්ච විදිහට ඒ ගුණය ප්‍රකට වෙන නුවණ ප්‍රකට වෙන විදිහේ වැඩපිළිවෙල අනුගත වෙද්දී තමයි එයාට අර ප්‍රතිපදාව තියෙන. දැන් ඇත්තටම අර බුදුරණවහන්සේ පෙන්නනවානේ මේ යමෙක් මට බුදුරණවහන්සේ නැමෙන්නේ නැත්තම් අනුගත වෙන්නේ නැත්තම් ධර්මයේ වැටෙන්නේ නැහැ කියලා. එතකොට බලන්නකො කොච්චර සාධාරණද ආචාර්ය කෙනෙකුට සැබෑ කල්යාණ මිත්‍රයෙකුට එයාට ඒ අවංකවම සැබෑමටම නැමීම සම්පූර්ණයෙන් පොඩ්ඩක්වත් තමන්ගේ පැත්ත නැතුව යොමු වෙනවා බව ප්‍රකට වෙන එක බාහිරින් කොච්චර ඉස්මතු වෙන්න ඕන වෙයි ධර්මයක් වැටහෙන්න කියන්නේ. දැන් ධර්මයක් කියනවා කියන එක මේ පොතක තියෙන වචන ටිකක් කියවන එක නෙමෙයි. පොතක තියෙන වචන ටිකක් ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. එහෙමනොත් ඉතින් ආයේ කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය නැහැ නේද? එතකොට ඒක අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙකුට නම් ඒ වචන ටික ඇති අවබෝධ කරගන්න. මොකද එයාලගේ ගුණය තියෙනවා. තියෙන නිසයි එහෙම වෙන්නේ. එහෙම නොවුනොත් එයාට අර අනිවාර්යෙන් නැමෙන්න ඕනේ. එතකොට තමයි ධර්මයක් පිටින් කල්‍යාණ මිත්‍රයෙක් කියලා දෙන්නෙත් ඒ වගේම අරයාගේ ගුණයෙන් එයාට ඒකත් එක්ක ප්‍රතිපදාව අනුගත වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව කොච්චර කරත් ඒක වෙන්නේ නැහැ. ඒක කියන්නේ ඒක ප්‍රතිපදාවක්. කියන්නේ එතනම අපි කොච්චර කිව්වත් පුංචි වංචනික බවක් තියෙනවා. ඒ කියන්නේ තමන් හොඳ ගුණධර්ම පුරාගෙන යනවා වගේ තියෙනවා. නමුත් අර ඒ තමන්ට තියෙන්නේ ඔක්කොම. අර කල්‍යාණ මිත්‍රට නැමීමත් එක්ක ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයාටම යොමු වෙන විදිහට නෙමෙයි ඒක තියෙන්නේ. ඒක ඇත්ත. ඒ විදිහට වෙන්නට ඕන මිසක් එහෙම නැතු වෙලා හරියන්නේ නැහැ. තෙරුවන් සරණයි. තේරුවන් සරණයි අපසන්නස් ගොඩක් පින් අපසන්නස් එතන අර මේ ඒ කාරණේ වන්ස් තව ගන්න මතු කරන්නේ දැන් අර ලෝකේ පැත්තේ ඒක හරි අමාරුම කාරණයක් කියන එක ඇත්තටම සන්නස් ඒක ඇත්තටම අමාරුයි. ඉතින් අර මේ ඒ සන්නස්ලාට කියන්නේ කල්‍යාණ මිත්‍රයා කියන කාරණයක් එක්ක ඒකම නැවිලා ඒකම ඔස්සේ අහනවා කියන එක ඒක මේ කියන්නේ අපේ මතය නැති කරගෙන කියන්නේ අපේ දේවල් වලින් තියෙන අපේ දේවල් පොඩ පැත්තකින් තියෙන මේ මොකද්ද කියන කාරණේට යොමු වෙනවා කියන එක ඒක අපි සවන්නස්ස මේ හරිය කියන්නේ ඒක ලේස් නෑ අපසන මම කියන්නේ මාර්ගයේ කියන එක අනුගත වීම කියන කාරණේ පැත්තකින් තිබ්බත් කවදා හරි ඕකම නේද අපි සවන්නස්ස කියන්නේ මොන කවදා හරි බුදුරජාණන් වහන්සේ කෙනෙක් හරි හම්බ වෙන තැනටවත් අඩුම ගානේ මේ හේතු වෙන්නේත් ඔය මේ අපේ තියෙන මේක පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ විදිහට යොමු වෙනවා කියන කාරණේත් එක්ක නේද අපි සවන්නස්ස කියන්නේ කල්‍යාණ මිත්‍රයාට යොමු වෙනවා කියන නැත්තම් ඒ උපනිශ්‍රේවත් නැති වෙනව නේද අපසන්න කොච්චර ප්‍රතිපදාවක් කියලා කිව්වත් අපිට තේරුම් සනමසන්නස් තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම කොච්චර මේවා කරත් ඒකත් නැති වෙලා යනවා. මොකද ඒ ලැබිච්ච අවස්ථාවට පයින් ගහුවා වෙනවනේ. දැන් ඇත්තටම මේ අර පැවිද්දට මේකට අර පහසු වෙන්න මේ බුදුරණවහන්සේ නීතියක් කරනවා. ගත්තොත් ලෝකේ නීතියක් වගේම ශාසනීය නීතියක් විදිහට මේක දාලා තියෙනවා. ඒ කියන්නේ ඒ කරන්නේ නැති නිසානේ ඒක දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක දැම්මෙත් ඒ කාලේ. ඒ කියන්නේ ඒ කාලේ බුදුරණවහන්සේ වැඩ සිටපු කාලේ. ඒතර බලන්න ඒ කාලෙත් එක නීතියක් හැටියටම දැම්මේ මේක වෙන්න මිනිස්සු ලෝකයට අමාරුයි. මේ පැවිදිලත් අමාරුයි කරන්නේ. ඒ නිසා නීතියක් හැටියටම දැම්මා. වික්ෂු විනය ශික්ෂාපද හැටියටම දැම්මා. මේවා කරන්න ඕනේ ආචාර්යයට කියලා. මේ විදිහට මින්නට ඕනේ කියලා. එතකොට එහෙනම් බලන්න කොච්චර අමාරු කාරණාවක්ද කියන එක. දැන් ඒක බුදුරණවහන්සේ සම්මුඛයකට හරි ගිහිල්ලා අවබෝධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කරුණු පුරුදු කරපු කෙනෙකුට. අපි හිතමු ධර්මයේ නිවැරදිව නැති තැනදී කෙනෙකුට ඒ විදිහේ කෘත්‍ය පුරුදු කරනවා නම් ඒක අවබෝධ කරන්න බැහැනේ. නමුත් එයා ඒ කල්‍යාණ මිත්‍රයෙක් කියන කාරණාව ඔස්සේ ඒ කටයුතු නිවැරදිව පුරුදු කරනකොට ධර්මයේ හරියට ඒ කියන්නේ හරියටම පිළිසිතුම නැති වුණත් ඒකේන සැබෑම ධර්මයට ගරු කිරීමකුත් තියෙනවා. අතන යාට පොඩි මදිපාඩුවකුත් තියෙනවා. හැබැයි මේ කටයුත්ත එදෙනකොට ඊළඟ ජීවිතයක තව බුදුරණවහන්සේගේ ශාසනයේ හරි ඒ කටයුත්ත ඒ විදිහටම ලැබෙනවනේ මේ කරපු ගුණධර්මත් එක්ක ඒ හුරුදු කිරීමත් එක්ක. ඉතින් ඒක නිසා තමයි බුදුරණවහන්සේ භික්ෂුවකට වෙනම විනයක් දාලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් කරන්නට ඕන කියලා. ඉතින් එහෙම දාලා තියෙද්දිත් ඒක කරන්නේ නැත්නම් කොච්චර අසත්පුරුෂකමක්ද? ඒ කියන්නේ ඒක හිතාගන්න බැරි අසත්පුරුෂකමක් නෙවෙයි. ඉතින් මේක අපි බලන්න ඕනේ ඒ කාලේ ඉඳලාම ඉතින් මේ කාලේ නෝට කොච්චර පිරිහීමක්ද? දැන් බලන්නකො මේ රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අසාමාන්‍ය මේ ගුණය කියන එක රාහුල වාද සූත්‍රයේ තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නලා යනවා රාහුල ඔබ මේ විදිහට පංච පාස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් මෙහෙම හිතන එකක් ගැන. ඊළඟට තමන්ගේ ආචාර්ය උත්තමයන් වහන්සේ වෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා රාහුල ආනාපානසතිය වඩන්න කියලා. දැන් රාහුල ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ මට බුදුරණවහන්සේ කිව්වානේ මේක වඩන්න කියලා. ඉතින් ස්වාමීනි මම මොකද්ද කරන්නේ? එහෙම අදාළ නෑ. එහෙමයි ස්වාමීනි. දැන් රාහුල ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ මොකද්ද? රාහුල ස්වාමීන් වහන්සේගේ පස්සේ ආනාපානසතිය වඩන්න හැටි. මොකද බුදුරණවහන්සේ කියලා තියෙනවානේ ආචාර්යයට නම්බුන් නැමෙන්න ඕනේ කියලා. දැන් අර ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ආචාර්යයා කියපු කාරණාව. Tamanට හිතෙනවද තේරෙනවද නැද්ද අදාළ නැහැ.
අර කෘත්‍ය වෙනවා. නිහතමානීකම ගුණය තමන්ට තේරෙන්න ඕනේ, තමන්ට පුරුදු කරන්න පුළුවන් දේද මේක නැති දේද? ඒක තමන්ට තෝරගන්න අයිතියක් නැහැ. මොකද ගුණේ වැඩෙන්න නැති තැනදී. ගුණේ වැඩෙන්නට ඕනේ. එහෙනම් මේ කාටද රාහුල ස්වාමීන් වහන්සේගේ ගුණය නිසා බුදුරණවහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ආනාපානසතිය වඩන්නේ කොහොමද කියලා ඇහුවා. දැන් බලන්න කොච්චර ප්‍රශ්නේ වුණාද ජීවිතේට අර තමන්ගේ ආචාර්යයාගේ වචන නිසා. තේරුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. තේරුන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. නමුත් අර නැමියාව අර ගුණේ දැන් එතන තමන්ට තේරෙන දේ කරගෙන යන්නේ එකද සාධාරණ හරි දෙයක් හරි උත්තරමයේ කියනවා නම් නොතේරුණත් ඒ උත්තරමය කියන එකද සාධාරණ. තමන්ට තේරෙන දේ කරනවා කියන එකේම සක්කාය වර්ධනයක් තියෙනවා. නොතේරුණත් ඒ උත්තරමයට නැමිලා උත්තරමය හරි දෙයක් නම් කියන්නේ කවදා හරි නැමීමේ ගුණයයි. තමන්ට තහවුරු වෙන එකක් නෙමෙයි වෙන්නේ. අර ධර්මයයි දෙක එකතු වෙනවා කවදා හරි. කවදා හරි එකතු වෙලා අවබෝධය කරා යනවා. හැබැයි ඒ කල්‍යාණ මිත්‍රයා කියන කාරණාවට නැමුනේ නැත්තම් තමන්ට තේරෙන දේ කරගෙන යනවා. සක්කාය තහවුරු වෙනවා. අර ගුණය වැඩිෙන්නේ නැහැ. කවදාවත් අවබෝධය කරා යන්නේ නැහැ. අවබෝධය කරා යන්න අර නැමියාව හිමමෝනේ ඒ තේරුම් නැතා හෝ කල්‍යාණ මිත්‍රට නැමෙන්නට ඕනේ. හැබැයි කල්‍යාණ මිත්‍ර හරි කෙනෙක් නම් ඒ නැමීමේ ගුණය මුදු කර්මන්නේගේ කතිය ඇති වෙනවා. කවදා හරි ඇහෙන්නේ ධර්මය නම් තමන් තහවුරු වෙන එක නැතුව සක්කාය නිරෝධයේ ප්‍රතිපදාවක් යෙදෙනවා. නැත්තම් වෙන්නේ නැහැ. නැත්තම් කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම ඒක අමාරු දෙයක්. අමාරු දේ අපි බලෙන් ආයාසයෙන් කරන්නට ඕනේ. ඒකට අනුගත වෙන්නට ඕනේ. ඒකට යොමු වෙන්නට ඕනේ. ඒක ප්‍රතිපදාව පුරුදු කරන්නට ඕනේ. එහෙම යොමු වෙලා කරනකොට තමයි සැබෑවට මේ ශාසනයේ සුන්දර ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ. කියන්නේ සම්බුද්ධ ශාසනයේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට ඒ ශාසනයට ඇතුළත් වුණා බවට පත් වෙන්නේ. නැත්තම් ඇතුළත් වුණා බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අතීත චරිත ගත්තාට පස්සේ ඒ විදිහටම එදුනේ. එහෙමයි කියලා පිළිගන්නවා. ආයි කිසිදු අයිතියක් නේ. කියන්නේ ඒකයි ආචාර්ය ගෝල සම්බන්ධතාවය කියන්නේ. අසාමාන්‍ය එක. අන්නේ ඒ නැමියාව තිබ්බොත් තමයි මොකද දැන් අපට ගන්න නිමේනේ හොයන්නේ. දැන් අපට ගන්න හොයන්න නම් ඔන්න ප්‍රශ්නයක්. ඒ සක්කායදිරි තහවුරු වෙන එකයි. අපට ගන්න නිමේනේ හොයන්නේ. ඉතින් ආචාර්ය උත්තමයෙන් නම් මට තේරුණත් එකයි නැතත් එකයි ලෝකයේ පැත්තෙන් හොඳක් වුණත් නරකක් වුණත් අදාළ නැහැ ලෝකයේ පැත්තෙන්. ඒක ආචාර්යයට නැමීම කියන කාරණාන් අපේ සක්කා නිරෝධය කියන එකට ඉතාම වටිනාකමක් දෙනවා. ඇහෙන කාරණාව ඊට පස්සේ වටින දෙයක්මනේ. එතකොට මොකද වෙන්නේ? අන්න අවබෝධය කරා යමු වෙනවා මේ ඔක්කොම එකතු වුණාට පස්සේ. ඒ නිසා මේ අනාගතේ හරි එහෙම දෙයක් වෙන්නේ පුරුදු වෙන්නට ඕනේ. නැත්තම් ඉතින් වෙන්නේ නැහැ. ඉතින් කොච්චර කරත් වෙන්නේ නැත්තේ ඒ තමන්ගේ තියෙන අගුණේ. දැන් ඒ කියන්නේ සත්පුරුෂ බවක් කියන එක අසුතවා ආර්ය ශ්‍රාවකත් එක පැහැදිලි කරන්නේ. දැන් මේක ලෝකයේ දැන් පිටට මේක නිකන් මේ සත්පුරුෂ කියන්නේ පිටට සාමාන්‍යයෙන් අර හොඳින් ඉන්නා වගේ පෙනුනට සැබෑම තථාගත ශාසනයත් එක්ක ගන්නකොට මේ අසත්පුරුෂ කියන කාරණාවට එදිනවා. ඒක සුතවා ආර්ය ශ්‍රාවක කියන ඒ ධර්මයේ සැබෑමද ඇහිලා නැහැ නෙමෙයි. ඒ ඇහිලා නැත්තේ අය අර ගුණයේ දියුණු නොවෙච්ච නිසානේ. يعني කනට ඇහෙනවා කියන එක නෙමෙයි මේ ඇහෙනවා කියන්නේ. කියපු කාරණාව එක්ක ඇහෙන්න මේ ගුණේ තියෙන්නට ඕනේ. මේ නැමියාව තියෙන්නට ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. මම මේකට මේ ළඟදී උපමාවකුත් කිව්වා. අපි හිතමු කෙනෙකුට ටයර් ටිකක් ගන්න ඕන කියලා ටයර් ටිකක් ගන්න ටයර් හදන මේ ඉතින් ෆැක්ටරියක් තියෙනවා කියලා. එතකොට ඒකේ තියෙනවා හොඳ ටයර් අමුද්‍රව්‍ය. ටයර් හොඳ රබර් ටික තියෙන හොඳම ටයර් වලට හොඳම ටික. එතකොට එහෙනම් ඒ ටයර් එකක් ගන්න ඕන තැනදී හොඳ අමුද්‍රව්‍ය තිබ්බත් එයා ළඟ තියෙන්නේ ඉරේසර් නැත්නම් මකන හදන මැෂින් එකක් නම් ඒකට අර අමුද්‍රව්‍ය කොච්චර දැම්මත් කවදාවත් ටයර් එකක් එන්නේ නැහැ. මොන විදියට දැම්මත් ටයර් එකක් එන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් අර ටයර් හදන මැෂින් එකක්ම ඕනේ. එහෙනම් අපි තුල ඒ ගතිය ඇති වෙන්නේ නැතුව අපට තීරෙන්න වැඩින මොන විදිහට කරන්න ගියත් වෙන්නේ නැහැ. ඒකට අර අනිවාර්යෙන්ම අර ගුණය වැඩිනට ඕනේ. කවදා හරි වෙන්නේත් ඒක. කොච්චර අර අමුද්‍රව්‍ය ටික මුල් කරගෙන අර මේ මකන හදන මැෂින් එකෙන් ටයර් එකක් හදන උත්සාහ කරලා හරියන්නේ නැහැ. අමුද්‍රව්‍ය කොච්චර දැන් තිබ්බ කියලා වැඩක් නැහැ එතනදී. එතකොට එහෙනම් ඒ අමුද්‍රව්‍ය වලින් ටයර් එක හැදීමේ කෘත්‍ය උනේ නැහැනේ. අන්න ඒ වගේ තමයි ධර්මයේ පිටින් ඇහුණට. ඒ කියන්නේ හරියට අර අමුද්‍රව්‍ය ටික අර මේ ඉරේසර් හදන මැෂින් එකට දැම්මුවා වගේ. කොච්චර දැම්මත් මකන එන්නේ. හැබැයි මේ ටයර් හදන මැෂින් එකක් තිබ්බත් වැඩක් නෑ. හැබැයි අමුද්‍රව්‍ය ටික නැත්තම්. ඉතින් දෙකම එකතු වෙන්නට ඕනේ. එතකොට අන්න අර ටික සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඇත්තටම ඒ මුහිමත් එක තමයි අනාගතයේදී ඒකට කවදා හරි ජීවිතේ කරේ උපකාරයක් නැත්තම් කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා
සැබෑම ශ්‍රාවකත්වයේ කියන කාරණාවට එමු වෙනට නම් ඒ සියල්ලක්ම සිදු වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපසන්න සනිපින් තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කියපු එකත් එක්ක මේ තව කරුණක් මේ පැහැදිලි කරගන්න ඕනි කියලා හිතුණා මේ ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් ඔය අපිට මේ ගමන යද්දී කම්මැලිකම නිදිමත කියන ඒ වගේ අර මේ නීවරණ පැත්තෙන් කියන්නේ ඒන බලපෑම් නිසා අර මේ ගමන යන්න ඇත්තටම අර කියන්නේ දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිව කියන්නේ අද වුණත් මැරෙන්න පුළුවන් නේ හැබැයි අපිට අර ඒ තියෙන අර අප්‍රමාදී බව එන්නේ නැහනේ ඒ අඩුපාඩු හදාගන්න පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක ඉතින් ඇත්තටම අර මූලිකව අපිට ඒ කාරණාවේදී සසර බය ගැන තමයි මුලින්ම හිතන්න තියෙන්නේ. සැබෑවටම මේ ධර්මයේ තියෙන අසාමාන්‍ය රසයේ ප්‍රීතිය මේ කියන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවත් එක්ක මේ කාරණාව උපරිම දැනනකොට ඒවා අඩු වෙලා යනවා. ඒ කියන්නේ ඒවට එන්න ඉඩ නැති වෙලා යනවා. මේ දේශනාවක් තියෙනවා මට දේශනා නම් මතක නෑ හරියටම බුදුරණවහන්සේගේ ධර්මය අහන්න බෑ නීවරණ තියාගෙන. එතකොට නීවරණ ඉක්ම වෙනවා අනිවාර්යෙන් හරියට ධර්මය අහනකොට. එතකොට ඒකේ වටිනාකම රසය තේරෙනකොට හොඳටම යොමු වෙනකොට ඒකට උපරිම යොමු වෙනකොට අරවා කියන්නේ වැදගත්ම ඒකනේ. ඒතර වැදගත්ම දේ තමයි ප්‍රකට වෙලා ඉන්නේ. හැබැයි එතෙන්ද එනකන් අපි අර සසර බය, සසරේ තියෙන අනතුර, මේ දුක්ඛිත භාවය අනතුර මේ ලෝකේ මට්ටමින් අපි හිතන්නට ඕනේ. ඒ කල්පනා කරන්න ඕනේ. එහෙම හිතලා කල්පනා කරලා තමයි අපට අරක බලෙන් අයින් කරගන්නට ඕනේ. හැබැයි අර පැත්ත හරියටම ඇහෙනකොට අරකට එන්න ඉඩක් නැති වෙලා යනවා. මොකද හේතුව එච්චරට මේක හිතා ගන්න බෑ. මම ඒකට උපමාවක් කියන්නම්කෝ. හරියට අපි හිතමු අපි මේ ගල් කඩ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් එයා හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එච්චරට වෙහෙසයි. යාට වෙහෙසයි අමාරුයි. නමුත් ජීවත් වෙන්න ඕන නැත්නම් ඛණ්ඩ විදිහක් නැහැ. ඔය ටික ඔක්කොම තියෙනවානේ. හැබැයි එතකොට ඒ කාරණාවත් එක්ක දැන් බඩගින්න දැනෙනවා කියන කාරණාවත් එක්ක එයා කොහොම හරි අරව කරනවා. නැත්නම් අමාරුයි. ජීවත් වෙන්න බෑනේ බඩගින්නේ ඉන්න බෑනේ. මැරෙනවානේ. ඒ නිසා කරනවා. හැබැයි යම් කිසි කෙනෙකුට අපි හිතමුකෝ මේ ඔහොම කර ඉන්න තැනදී මැණිකක් හම්බෙනවා කියන්නේ. දැන් එයාට අර ගල් කඩන්න අවශ්‍ය නැහැ බඩගින්න නිවා ගන්න. මැණිකක් හම්බුණා. දැන් ඒක එකමයි තියෙන්නේ. ආයේ අර ගල් කඩන වෙහෙස කතන්දරේ නෑ. ඒතර මම අර ගල් කඩනවා කියන කතාව පෙන්නුවේ මොකක් එක්කද? සසර දුක සසර බය ගැන හිතන එක. මොකටද? අර කම්මැලිකම අපහසුව කියන එක අයින් වෙන්න අර බඩගින්න ආදී මේ තියෙන කාරණාවල් නැති කර ගන්නට. ඒ කියන්නේ ඒක ඉක්මවන්නට. අර ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්නෙට යොමු වෙන්නට. ඒ කියන්නේ තමන්ගේ යෙදීමට යොමු වෙන්නට. මැණිකක් හම්බෙනවා කියන එක පුවාවට පැහැදිලි කරේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේ හරියටම යොමු වෙනවා කියනකොට. එතකොට අර බාහිරින් කරන්න ඕනේ අර ගල් කඩනවා කියන කාරණා එක්වලට යොමු වෙන දෙයක් නෑ. කොහොමත් බඩගින්න නිවෙනවා. කොහොමත් නීවරණ ටික ප්‍රහාණය වෙනවා. ඉතින් ඒක නිසා මේ අර ගල් කඩද්දී අර නීවරණ අයින් වෙනවා කියන එකත් එක්ක වගේ තමයි පැහැදිලි කරේ. අර බඩගින්න නිවෙනවා කියන එක. ඉතින් ඒ නිසා අපි මේ මූලිකව කොහොමත් හැමෝටම ඒක යෙදෙනවා. මූලිකව කරන්න ඕන ටික ඒවා බලෙන් ආයාසින් කරන්න ඕනේ. අනික වටිනාකම හිමෙන්න කලින් කොයි වෙලේ මේක හිමෙද්ද දන්නේ නැහැ. මේ හැම එකක්ම බලෙන් ආයාසින් හිතන්නට ඕනේ. ඒවා ගොඩාක් හිතන්න. මොකද ඒවා ඇත්ත. ඊළඟට මේ කොයි මරුණාම ඊළඟ ජීවිතේ ස්ථිර රැකවරණයක් නැහැ. ආයේ කවද ධර්මයේ හම්බෙයිද දන්නේ නැහැ. මේ සසර භයානකත්වයේ පිළිවෙලසෙන විස්තර ඔක්කොම හිතන්න ඕනේ. හැබැයි අපි හරියටම ධර්මයේ කියන කාරණාවට බැහැගෙනම යමු වෙලා තියෙද්දි අර මැණික හම්බුණා වගේ ආයර බඩගින්නෙන්න ගල් කඩන දෙයක් නැහැ. බඩගින්න නිවෙන්න ගල් කඩන දෙයක් නැහැ. බඩගින්න නිවෙනවා. මොකද අර මැණික් කියන කීට වඩා වටිනාකම නිසා. ඉතින් ඒ නිසා මේ අපි ඒක අපි උනට හුරු කර ඉන්නට ඕනේ. මේකට බුදුරණවහන්සේ වෙනම තව පැහැදිලි කරනවා. කම්මැලිකම කියන එක නම් වෙනස් අනිත්‍යවට වඩා නිදිමත ඇඟේ වෙහසක් එක්කක් තියෙනවානේ. එතකොට ඒකෙදි නම් ඇඟේ වෙහසත් එක්ක තියෙනකොට දැන් සාමාන්‍ය මානසික වෙහසත් එක්කත් ඇඟට වෙසෙනවා. එතකොට එතනදී නම් මේ කරුණු කිහිපයක් බුදුරණවහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ පචලායන සූත්‍රයට පැහැදිලි කරනවා. අර කියන්නේ නිදිමතත් එක්ක ඒ නිදිමත ඒ කියන්නේ අර සාමාන්‍ය එකක් ඒ කියන්නේ සාමාන්‍ය අර ධර්මයට තියෙන අකමැත්ත නැත්නම් අර ගුණයත් එක්ක යොමු වෙන්න තියෙන අකමැත්ත නැත්නම් අර කියන්නේ එකට කියන්නේ අරතිය කියන එකට එහා ගිහලා නිදිමත කියන එක. නිදිමත කියන එක දුරු කර ගන්නට නම්
අර ක්‍රම කිහිපයක් පැහැදිලි කරනවා. මූණ හොද ගන්න එක, ඊළඟට අහස දිහා බලන් ඉන්න එක, සක්මන් කරන එක, ඊළඟට අත මේ කන් දෙකේම හොඳට පොඩි කරගන්න එක, ඊළඟට සජ්ජායනා කරන එක, ඔය විදිහට ගොඩාක් කරුණු පැහැදිලි කරලා ඒත් බැයින සිහියෙන් නිදාගෙන නැගිටින්න කියනවා. ඒ අර නිදිමතත් එක්ක. නමුත් අනිත් කාරණා ටික නම් ඒ කියන්නේ අර උනන්දු ඇති කරගන්නට නම් අනිවාර්යෙන්ම හසර ගැන හොඳට සිහි කරන්නට ඕනේ. තෙරුවන් සරණයි. අනේ ගොඩක් පිං හාමුදුරනේ තෙරුවන් සරණයි. එහෙනම් අපි අවසන් කරමු. මේ ලබන සතියේ මට බැරි වෙනවා මේ පොයේ දවස නිසා. ඊළඟ සිකුරාදාට පුළුවන්. ඉතින් ඇත්තටම අදත් හොඳයි. මොකද මම මේ සාකච්ඡාවට කැමතියි. මොකද මට තේරෙනවා ඔයාලා පිරිසගේ අර සාමාන්‍ය අර තර්ක විතර්ක කරන කාරණාවකින් තොරව අවංකවම පිරිසුදු භාවකින් ධර්මයට යොමු වෙන්න කැමැත්තකින් මේ ප්‍රශ්න අහනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මේ කැමැත්තෙන් කරන්නේ. ඉතින් ඒ නිසා දිගටම ওই විදිහට කරගෙන යන්න ඒ ගුණයයි සෑම දෙයක්ම එක. එතකොට මේ ධර්මයට බලින් යොමු වෙන්න බලින් අර මේ අයින් කරන්න දාගන්න කියන කරුණු ඉක්ම වෙලා ධර්මයට නැමීම, කල්යනා මිත්‍රට නැමීම කියන මේ කරුණුත් එක්කම ප්‍රතිපදාවට යොමු වෙනවා. හොඳයි එහෙනම් සිල් දනාටම තෙරුවන් සරණයි.